නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පතිට්ඨංකෝ අහං ආවුසෝ අනායුහං ඕගං අතරින්ති තී. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ ලන්ඩන් නුවර පැවැත්වෙන ඒ ශ්‍රී සම්බෝධි විහාරය මුල් කරගෙන අද පවත්වන මේ ධර්ම දේශනාව සඳහා මම මාතෘකාව සපයාගත්තේ ඕගතරණ සූත්‍රයෙන්. ඕගතරණ සූත්‍රය කිව්වහම සංයුක්ත නිකාය පටන් ගන්න පළවෙනි සූත්‍රය වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඉතින් විවිධ පැතිවලින් අපිට මෙම සූත්‍රය දිහා අපේ භාවනාවට ලං කරගන්න ආකාරය දර්ශනය වෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා තමයි මම මේ සූත්‍රය අද ධර්මදේශනාවට මාතෘකා වශයෙන් සපයාගත්තේ. එක්තරා අවස්ථාවකදී භාගතුන් වහන්සේ ජේතවනයේ අනේපිඬු සිටුතුමා විසින් කරන ලද ජේතවනාරාමයේ වැඩ වාසය කරද්දී එක්තරා රාත්‍රී කාලයක දෙවි කෙනෙක් මුළු ජේතවනාරාමයේම බබළුවමින් පැමිණෙනවා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න. හම්බෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් නගනවා. කතන්නුක්කෝ අන්තං මාරිස ඕගං අතරීති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේ කුමන ආකාරයකින්ද මේ ඕඝය තරණය කළේ? දැන් ඕඝය කියලා කිව්වහම සැඩ වතුර කියන අදහස සලකන්න පුළුවන්. දැන් මෙතෙන්දී අදහස් වෙන්නේ සැඩ වතුර කියන එකෙන් අදහස් වෙන්නේ ඇත්තටම කෙලෙස් ඕඝය කියලා, නැත්නම් මේ සංසාර ඕඝය, භව ඕඝය කියලා සලකන්න පුළුවන්. ඕඝ කියන වචනයෙන් ඇත්තටම කාරණා හතරක් නිරූපණය වෙනවා. කාම ඕඝ, ditthi ඕඝ, භව ඕඝ, අවිජ්ජා ඕඝ කියලා. ආශ්‍රව හතර, ඕඝ හතර, යෝග හතර. ඉතින් මේ විදිහට පෙන්වන්නේ මේ කෙලෙස් වල තියෙන ස්වභාව හතරක්. ඉතින් මෙන්න මේ කෙලෙස් ඕඝය මේ භාගතුන් වහන්සේ තරණය කළේ කොහොමද කියන කාරණාව තමයි මේ දෙවියා විසින් විමසලා සිටින්නේ. ඉතින් මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා. අප්පතිට්ඨංකෝ අහං ආවුසෝ අනායුහං ඕගං අතරින්ති. මේ මම පිහිටන්නෙත් නැතිව, වෑයම් කරන්නෙත් නැතිව, තවත් වචනයකින් කියනවා නම් මම නතර වෙන්නෙත් නැතිව, දඟලන්නෙත් නැතිව මේ ඕඝයෙන් එතර වුණා කියලා උත්තරයක් දෙනවා. දැන් මේ කියන උත්තරය අපිට ඉතින් එකාතකින් තේරෙන්නේ නැහැ. ඉතින් මේ කියන උත්තරේ එදා ඒ පැමිණි දෙවියට තේරලත් නැහැ. ඒ නිසා ඒ දෙවියා නැවතත් ප්‍රශ්නයක් අහනවා. යථා කතම් පනතම් මාරස අප්පතිට්ඨං අනායුහං ඕගං අතරීති. ස්වාමීනි, මේ මොකද්ද මේ, කොහොමද මේ නවතින්නෙත් නැතුව, දඟලන්නෙත් නැතුව, එහෙම නැත්නම් පිහිටන්නෙත් නැතුව, යමක් වෑයම් කරන්නෙත් නැතුව මේ ඕඝේ තරණය කළා කියලා ඔබ වහන්සේ දේශනා කරන්නේ මොකද්ද මේ, මට ටිකක් තව කියලා දෙන්නකෝ කියන වගේ අදහසකින් නැවතත් ප්‍රශ්නයක් අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. යදාසෝ අහං ආවසෝ සම්තිට්ඨාමි තදාසු සංසීදාමි. යම් විටක මම නැවතිලා, පිහිටලා, නිශ්චලව සිටියානම් එතකොට මාව ගිලෙනවා. යදාසෝ අහං ආවසෝ ආයුහාමි තදාස නිබ්බුයිහාමි. යම් අවස්ථාවක මම ඕනෝට වඩා දඟලන්න ගියා නම් ඊට පස්සේ එතෙන්දී මම ගහගෙන යනවා. එතකොට එවං කෝ අහං ආවසෝ අප්පතිට්ඨං අනායුහං ඕගං අතරින්ති. මේ විදිහට තමයි මම මේ පිහිටන්නෙත් නැතුව, අනවශ්‍ය වීරයක් දරන්නෙත් නැතුව, නැත්නම් වචන වලින් කියනවා නම් දඟලන්නෙත් නැතුව මේ ඕඝය තරණය කළේ. දැන් මෙහෙම කිව්වට පස්සේ ඉතින් අර දෙවියා බොහොම සතුටින්, දේවතාවා බොහොම සතුටින් පිළිතුරක් දෙනවා. චිරස්සංවත පස්සාමි බ්‍රාහ්මණං පරිනිබ්බුතං අප්පතිට්ඨං අනායුහං තින්නං ලෝකේ විසත්තිකං. පිහිටන්නෙත් නැතුව, වෑයම් කරන්නෙත් නැතිව ලෝකෙහි තෘෂ්ණාව තරණය කරපු ඒ ශීනාශ්‍රව වූ ආර්යයන් වහන්සේ නමක්, රහතන් වහන්සේ නමක්, දැන් මේ බුදු කෙනෙක් මම හුඟා කාලෙකින් තමයි දැකගත්තේ කියලා මේ දෙවියෝ පිළිතුරු ගාතාවක් දෙනවා. ඊට පස්සේ ඉතින් එතුමා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා ආපහු යනවා. දැන් මේ සූත්‍රය සංයුක්ත නිකාය පටන් ගන්න මුල්ම සූත්‍රය හැටියට සංගීතකාරක රහතන් වහන්සේලා එකතු කරලා තියෙනවා. දැන්
අපිට කොහොමද මේ සූත්‍රය අපේ භාවනාවට නැත්නම් අපේ ජීවිතයට එකතු කරගන්න තියෙන්නේ? මෙතන තමයි අද අපි පොඩ්ඩක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතනින් එකාතකින් අපිට පිවිසුමක් ගන්න නම් අපේ ජීවිතයට භාවනාව එකතු කරගත්ත පිරිසක් අපි පොඩ්ඩක් ඒ පැත්තෙන් බලන්න ඕන දෘෂ්ටි කෝණයක් ගැන මුලින්ම විමසන්න අවශ්‍ය වෙනවා. උදාහරණයක් වශයෙන් යම්සි කෙනෙක් අපි හිතමු භාවනාවක් කරන්න සූදානම් වෙලා හිතේ සතිමත් බවක් දියුණු කරන්න සූදානම් වෙලා එයා අපි හිතමු නිශ්චල තැනකට ගිහිලා නැත්නම් නිස්කලංක තැනකට ගිහිල්ලා එයා පළඟක් බැඳලා වාඩි වෙනවා. හොඳට වාඩි වෙලා එයා බලනවා මේ තමන්ගේ ඉරියව්වට හිත යොදලා. හිස කෙලින් තියෙනවා, ඇස් දැන් පියවිලා තියෙනවා, බෙල්ල කෙලින් තියෙනවා, උරහිස් දෙක බොහොම සැහැල්ලුවෙන් තියෙනවා, අත් දෙක සැහැල්ලුවෙන් තියෙනවා, කඳ නොසෙල්වී තියෙනවා. දැන් මෙහෙම මේ සැහැල්ලුවෙන් ඉන්න අවස්ථාව ගත්තත් මෙතනක් තියෙනවා අර ගාතාවෙන් ගන්න අපිට එක්තරා අන්දමක ගුරුහරුකමක්. මෙතන අපි සම්පූර්ණයෙන්ම නිකන් බෙල්ල නමාගෙන ඇඟ හකුලුවගෙන බොහොම කම්මැලි විදිහට හිටියොත් එතන නිින්ද යනවා. එහෙම නැතුව සම්පූර්ණයෙන්ම ඇඟ දරදඬු කරගෙන දත් මිටි කාගෙන හිටියොත් එතකොටත් වැඩේ අසාර්ථක වෙනවා. එහෙමනම් මේ දෙක අතරමැදින් තමයි අපි මේ ඉරියව්ව පවා සකස් කරගන්න තියෙන්නේ. ඉරියව්ව සකස් කරගනිද්දී ඔළුව කෙලින් තියෙන්න ඕනේ, කඳ කෙලින් තියෙන්න ඕනේ. හැබැයි දරදඬු කරන මට්ටමකට යා යුතු නැහැ. එහෙමනම් අපිට තේරෙනවා මෙතන මේ කතා කරන સિદ્ધාන්තය. ඒ කියන්නේ නතර වෙන්නෙත් නැතිව ඕනවට වඩා දඟලන්නෙත් නැතුව. ඒතර මේ කතා කරන්නේ අන්ත දෙකක්. නතර වෙනවා කියලා කිව්වහම එක්තරා අන්දමකින් කම්මැලි වීමක්, මුකුත් නොකර සිටීමක්, එහෙමත් නැත්නම් කාමසුකල්ලිකානුയോഗයක් හිතා ගන්න පුළුවන්. තවත් පැත්තකින් දඟලනවා කියලා කිව්වහම ඕනට වඩා උත්සාහ කිරීමක්, මේ ශරීරයට දුක් දීමක්, අත්තකිල මතානුയോഗයක් හිතා ගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දෙන උත්තරය මෙන්න මේ අන්ත දෙකම අයින් කළා භාගතුන් වහන්සේ බොහොම මැද මාවතකින් තමන් වහන්සේ ඒ ඕගයන් තරණය කරපු ආකාරය තමයි අපිට කියලා දෙන්නේ. අපි හිතමු දැන් අපිත් එහෙමනම් මේ අවවාදයේ පිළිහිලා ඔන්න වාඩි වුණා. හොඳට එතකොට කය කෙලින් තියාගත්තා, හිස කෙලින් තියාගත්තා. හැබැයි දරදඬු කරගත්තේ නැහැ. බොහොම සැහැල්ලුවෙන් කය පිහිටුව ගත්තා. හැබැයි ඉතින් නිින්ද යන මට්ටමකට කය වැක්කිරෙන විදිහට ඔළුව නමාගෙන එහෙම හිටියෙත් නැහැ. දැන් අපි සමබර ඉරියව්වකට පැමිණුණා. ඊට පස්සේ දැන් අපි උත්සාහන්ත වෙනවා අපේ මේ හුස්ම රැල්ලට හිත තියන්න. අපි හිතමු අපි ආනාපාන සතිය තමයි තෝරගත්ත කමටහන. ඉතින් එතකොට අපි අපේ අවධානය නාසිකාග්‍රේ රඳවගෙන ආශ්වාසයක් ගැන දැනුවත් වෙනවා. ප්‍රශ්වාසයක් ගැන දැනුවත් වෙනවා. ඊළඟ ආශ්වාසය ගැන දැනුවත් වෙනවා. ප්‍රශ්වාසය ගැන දැනුවත් වෙනවා. දැන් මේ අවස්ථාවේදීත් අපේ හිත අතනට දුවනවා, මෙතනට දුවනවා, අතීතයට යනවා, අනාගතයට යනවා. බොහෝම ඉතින් අකීකරු විදිහට තමයි හැසිරෙන්නේ. ඉතින් මේ වෙලාවේදී අපි තරහා ගත්තොත්, දැඟලුවොත්, අනවශ්‍ය විදිහට හිතට දරදඬු විදිහට සැරවැර කළොත්, Tamanට Taman දෙස් දෙන තත්වයකට ආවොත් අන්න අපි ඕන්ට වඩා දඟලනවා. ඒ වගේමයි අපි වැඩේ කරන එක අත්හැරලා දාලා මේ හිත කිසිසේත්ම මං කියන දේ අහන්නේ මේ වැඩේ හරියන්නේ නැහැ කියලා අපි නැගිට්ටොත් අන්න අපි අනිත් අන්තයට ගියා වෙනවා. අපි වැඩේ අතහැරලා දැම්ම වෙනවා. අපි නතර වුණා වෙනවා. එහෙමනම් මෙතෙන්දි පවා මේ මූලික පියවරේදී පවා එහෙනම් අපි උත්සාහන්ත වෙනවා මැද්දෙන් තියාගෙන යන්න. කොහොමද? හිත වෙන වෙන අරමුණු වලට යනවා. හැබැයි ඒ ගැන පසුතැවිල්ලක් ඇති කරගන්න නැතුව හිමීට හිත නැවතත් අරමුණේ තියාගන්නවා. ආයෙත් හිත වෙන අරමුණකට යනවා. කලබල වෙන්නේ නැතුව, ඕනට දඬු වෙන්න යන්නේ නැතුව, හිතට බනින්න යන්නේ නැතුව, Tamanට දෝෂ ආරෝපණය කරගන්න යන්නේ නැතිව, ඒ අන්තයට යන්නේ නැතුව ආයෙත් ගෙනල්ලා හිත මේ හුස්ම රැල්ලේ තියෙනවා. ඒක අතකින් අපිට සෑහෙන ආත්මනුකම්පාවක්, කරුණාවක් අවශ්‍ය වෙනවා මේ වැඩේ සාර්ථක කරගන්න. ඉතින් නැවත නැවත මේ කටයුත්තේ නියැලෙනකොට මේ යෝගාවචරයට පුළුවන්කමක් ඇති වෙනවා. දැන් මේ හුස්ම රැල්ලේ වැඩි වාර ගාණක් තමන්ගේ අවධානය පවත්වන්න. දැන් එතකොට දැන් මෙහෙම පොඩ යා දිනු වෙනකොට දැන් හුස්ම රැලි වාර 10ක ඔන්න අවධානය පවත්වන්න පුළුවන්. හුස්ම රැලි වාර 20ක අවධානය පවත්වන්න පුළුවන්. මේ විදිහට දැන් ටික ටික මේ යෝගාවචරය දිනු වෙනවා. දැන් මෙහෙම දිනු වෙන්න
දැන් මේ හිත ටික ටික හුස්ම රැල්ලේම නිකන් නතර වෙන ගතියක්. හුස්ම රැල්ලේම පිහිටන ගතියක්. ඒ තුලම දිගට තියෙන ගතියක් දැන් මේ යෝගාවචරය හඳුන ගන්නවා. දැන් හුස්ම රැලි 50ක්, 60ක්, 100ක්, 150ක් මේ විදිහට දැන් හුස්ම රැල්ලේම තියෙනවා. දැන් ඒතකොට සතිමත් වෙලා තියෙනවා. භාගතුන් වහන්සේ පෙන්වන දෙනවා ආනාපාන සතිය වඩද්දී හුස්ම ගන්න එක ගැන දැනුවත් වෙන්න, හුස්ම හෙලන එක ගැන දැනුවත් වෙන්න. දැන් මේ විදිහට දැනුවත් වෙමින් කාලය ගත කරද්දී දැන් ඔන්න අපි හිතමු මේක සාර්ථක වුණා. දැන් මෙතන නතර වුණොත් මේ මට්ටමින් කෙනෙක් නතර වුණොත් අන්න අර අන්තයට ආයෙ වැටෙනවා. දැන් මේ පියවර සාර්ථක වුණා. සතිය හොඳට පිහිටලා තියෙනවා. වෙන අරමුණු වලට හිත යන්නෙත් නැහැ. හුස්ම රැල්ලේම හිත තියෙනවා. හැබැයි අපි එතන නතර වෙලා. ඉන් එහාට මොකක්වත් කරන්න යන්නේ නැහැ. එතකොට අන්න අපි තුල නතර වීමක් තියෙනවා. හැබැයි අපි දඟලන්න ගියොත් ඔන්න ආයෙත් හිත පිට යනවා. වෙන අරමුණු වලට යනවා. එහෙමනම් දැන් මෙතෙන්දෙත් තියෙනවා අපි මේ කියපු ගාථාව මතක් කරගෙන අපිට කළ යුතු යමක්. එම් කොමක්ද? මේ හුස්ම රැල්ල දිහා බොහොම විමසිල්ලෙන් බැලීම. අපි සම්පජඤ්ඤය මේකට එකතු කරන්න අවශ්‍යයි. මේ අරමුණ දිහා සියුම්ම බලන්න අවශ්‍යයි. විමසිල්ලෙන් බලන්න අවශ්‍යයි. එතකොට තමයි අපිට තේරෙන්නේ මේ අරමුණ අපි තුමු දීර්ඝව දැනෙන අරමුණක්ද, දීර්ඝව දැනෙන හුස්ම රැල්ලක්ද, එහෙම නැත්නම් කෙටිව දැනෙන හුස්ම රැල්ලක්ද, එහෙමත් නැත්නම් මේ ආශ්වාසයේ උණුසුම්ද, මේ ආශ්වාසයේ සිසිල්ද, මේ ප්‍රශ්වාසයේ උණුසුම්ද, මේ ප්‍රශ්වාසයේ සිසිල්ද, කොයි නාස්පුඩුවෙන්ද මේ ආශ්වාසය ඇතුල් වෙන්නේ, කොයි නාස්පුඩුවෙන්ද මේ ප්‍රශ්වාසය පිට වෙන්නේ කියලා මෙන්න මේ සියුම් ගති ලක්ෂණ කීපයක් අපි විමසන්න උත්සාහන්ත වෙනවා. ඒතකොට මෙන්න මෙතෙන්දී අපිට කළ යුතු යමක් තියෙනවා. අපි මුකුත් නොකර හිටියොත් මෙතෙන්දී අපි නින්දට වැටෙනවා. එහෙම නැත්නම් මේ කියන ඒ අනිකුත් කුසලතාවයන් දිනු කරගන්න බැරි වෙනවා. අපි සතිමත් භවෙන් විතරක් සෑහීමකටපත් වෙනවා. නමුත් මෙතෙන්ට දැන් අපි සම්පජඤ්ඤය එකතු කරන්න අවශ්‍යයි. ඒ තුලින් තමයි අපි ඉදිරියට යන්නේ. ඒ වගේමයි අපි අනවශ්‍ය විදිහට දඟලන්න ගියොත් හිත ආයෙත් විසිරෙනවා. අධික වීරයක් යොදන්න ගියොත් ආයෙත් හිත විසිරෙනවා. එමනම් අන්නේ සමබරතාවය ඇතිව තමයි දැන් ඉස්සරහට යන්නේ. ඔන්න දැන් අපි නැවතත් මෙතෙන්දිත් අර මැද මාවත හරහා ඔන්න දැන් ඉදිරියට යනවා. දැන් එතකොට යෝගාවචරයට තේරෙනවා මේ අවස්ථාවේදී උණුසුම් බවක් දැනෙනවා, මේ අවස්ථාවේදී සිසිල් බවක් දැනෙනවා, මේ අවස්ථාවේදී දිගට දැනෙනවා, මේ අවස්ථාවේදී කෙටිව දැනෙනවා. දැන් පොඩ එයා තුල මේ බොහොම සියුම් අරමුණක ඒ සියුම් ගති ලක්ෂණ දැනගැනීමේ කුසලතාවය පොඩ වර්ධනය වෙනවා. දැන් මේක තව සාර්ථක වෙන්න දැන් එයාට තේරෙනවා මේ හුස්ම රැල්ල එක පාරටම පටන් ගන්න නැහැ. එක පාරටම අවසන් වෙන්නේ නැහැ. මේක තියෙනවා එක්තරා ක්‍රමානුකූල බවක්. ඒ ක්‍රමානුකූල බව තේරුම් ගන්න මේ යෝගාවචරය උත්සාහන්ත වෙනවා. දැන් අර මට්ටමින් සෑහීමකටපත් වෙන්නෙත් නැහැ. තවත් ඒකට ඉදිරියට යන්න අවශ්‍යයි. අර තැන නතර නොවි දැන් තව ටිකක් ඉස්සරහට යනවා. දැන් ඒ ඉස්සරහට යද්දි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා. විශේෂයෙන්ම හික්මෙන්න කියලා. අර කලින් අවස්ථා කීපයකදීම මතක් කරන්නේ මේ මට්ටම දැනගන්න. මේ හුස්ම රැල්ලේ ස්වභාවය දැනගන්න කියලා. හැබැයි මේ අවස්ථාවට එනකොට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා මේ කයත් හිතත් හික්මවාගෙන මේ කටයුත්තේ නියැලෙන්න කියලා. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්ඛති. සික්ඛති කියන වචනය විශේෂයෙන් මතක් කරලා තියෙනවා. එතනින් අදහස් වෙන්නේ දැන් එයා හිතේ සැකයක් පහළ කරගන්න ගියත්, අධික වීරයක් යොදන්න ගියත්, හයියෙන් හුස්ම ගන්න ගියත්, එතකොටත් අන්න හිත වෙන අරමුණු වලයි යන්නේ. එතකොටත් හිත විසිරෙන එකයි වෙන්නේ. එහෙම නැතුව දැන් මේ හුස්ම රැල්ල ගැන ඒ නිවැරදි දෘෂ්ටි කෝණයකින් සැලකිල්ලෙන් බලන්නේ නැතිව ඔහේ නිකන් නිද්‍රාශීලීව ඉන්න ගියොත් එතකොට අන්න නතර වෙනවා. ආයෙත් ඔන්න නිින්ද යනවා, ඈනුම් යනවා. එහෙම නැත්නම් හිත වෙන අරමුණු වලට යන්න ඉඩ තියෙනවා, සංඥා වලට යන්න ඉඩ තියෙනවා. ආයෙත් ඉතින් අනතුරකට තමයි වැටෙන්නේ. එහෙමනම් මෙතෙන්දිත් අපි එහෙමනම් මේ හුස්ම රැල්ලේ සියුම් ගති ලක්ෂණ තෝරා ගැනීම සඳහා මේ මැද්දෙන්ම හිත තියන්න ඕනේ. ඒ කියන්නේ නිවැරදි වීර්ය සමතාවයක් අරගෙන ඉදිරියට යන්න ඕනේ. ඒ මට්ටමේදී තමයි යන්න යාට තේරෙන්නේ ආස්වාසයක ඊටාම සියුම් පටන් ගැනීමක් තියෙනවා. මැද ප්‍රදේශයක් තියෙනවා. අග ප්‍රදේශයක් තියෙනවා. ඊට පස්සේ මුකුත් නොදැනෙන ප්‍රදේශයක් තියෙනවා. ඊළඟට ප්‍රශ්වාසයේ පටන් ගැනීමක් තියෙනවා. මැද ප්‍රදේශයක් තියෙනවා. අග ප්‍රදේශයක් තියෙනවා. ආයෙත්
මුකුත් නොදැනෙන ප්‍රදේශයක් තියෙනවා. ආයිත් ඊළඟ ආශ්වාසයේ පටන් ගැනීමක් තියෙනවා. මේ ආකාරයෙන් මෙතන සම්පූර්ණ චක්‍රීය ස්වභාවයක් දැන් ඔන්න යෝගාවචරයේ හඳුන ගන්න. දැන් මෙහෙම හඳුනා ගනිමින් යා කාලය ගත කරනකොට දැන් තව එයාගේ සතිමත් බව දියුණු වෙනවා. සියුම් අරමුණක් දිහා අතිසියුම්ම දැකීමේ ඒ අරමුණේ ගති ලක්ෂණ විමසා බැලීමේ සම්පජඤ්ඤය එහෙමත් නැත්නම් ප්‍රඥාව දියුණු වෙනවා. මෙහෙම දිගට කරගෙන යනකොට පුදුමාකාර අමුතු දෙයක් වෙන්න ගන්නවා. ඉතින් අපිට හිතෙන්නේ මේ මට්ටමට එනකොට තව ඉතින් ගති ලක්ෂණ දිගට පෙනේවි. අමුතුවෙන් අලුතෙන් දේවල් පෙනේවි කියලා තමයි ඉතින් අපිට හිතෙන්නේ. නමුත් ඒ වෙනකොට හාත්පසින්ම වෙනස් දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි මේ හුස්ම රැල්ල සංසිඳෙන්න පටන් ගන්නවා. හුස්ම රැල්ල සංසිඳෙන්න පටන් ගන්නකොට අපි ඉතින් ආයෙත් ඔන්න නතර වුණොත් ඒ කියන්නේ දැන් හුස්ම රැල්ලේ පේන නොපෙනෙන ගානට තියෙන්නේ බොහොම සියුම් වෙලා. ඉතින් අපේ හිත නතර වෙලා ඔන්න හිත නින්දට වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වැඩේ අතහැරලා දාන්න පුළුවන් මේ සතිය කැඩලයි කියලා හිතලා අරමුණ නොපෙනී ගිය හින්දා. ඒ නිසා ඔය වගේ අකරතැබ්බවල් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි මෙතෙන්දී ඕනට වඩා දඟලන්න ගිහිල්ලා වැඩි වීරයක් අධික වීරයක් වදන්න ගිහිල්ලා අපි හයියෙන් හුස්ම ගන්න ගියොත් මොකද දැන් මේ හුස්ම රැල්ල සංසිඳෙනවා. අපි හිතුවොත් මෙතෙන්දී මේ සතිය දුර්වල වෙලාය මාක් හරි මට වැරදිලාය කියලා ඔන්න අපි හයියෙන් හුස්ම ගන්න උත්සාහන්ත වෙනවා. එහෙම නැත්නම් වෙන අරමුණකට හිත දාන්න හදනවා. ඉතින් ඒ කියන්නේ අපි අනවශ්‍ය වීරයක් යොදන්නේ. අර දඟලනවා කියන එක තමයි අපි ඒ කරන්නේ. දඟලන්න ගියොත් ඉතින් ආයෙත් සම්පූර්ණයෙන්ම මුලටම යනවා. එහෙනම් මෙතෙන්දිත් දඟලන්නෙත් නැතුව නවතින්නෙත් නැතිව මැද්දෙන් කටයුතු කරන්න අවශ්‍යයි. මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරන්න අවශ්‍යයි. එතකොට තමයි පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති කියලා අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ හුස්ම රැල්ල සංසිඳෙන්න පටන් ගන්න. ඒ සංසිඳෙන්න නම් අපි වීරය සමකිරීම කියන එක අත්‍යවශ්‍ය අංගයක් වෙනවා. අධික වීරයක් යෙදුවොත් මේ හුස්ම රැල්ල සංසිඳන එක කිසිසේත්ම වෙන්නේ නැහැ. මොකද අපි ඕනට වඩා වීරයක් යොදන්නේ ඕනට වඩා දඟලනවා. ඉක්මනට ප්‍රතිඵල ගන්න උත්සාහන්ත වෙනවා. එහෙම නැත්නම් ලොකු අපේක්ෂාවක් හිතේ තියාගෙන භාවනා කරනවා. ඉතින් එතකොට ඒ අවශ්‍ය දේ සිද්ධ වෙන්නේ ඒ වෙනුවට බොහොම සංසිඳිච්ච මනසකින්, සැහැල්ලු මනසකින්, මධ්‍යස්ථ මනසකින් මේ කටයුත්තේ නියැලෙනවා නම් ඔන්න වැඩේ සාර්ථක වෙනවා. දැන් මෙහෙම දිගට කරගෙන යනකොට ඔන්න හුස්ම රැල්ල සංසිඳුණා. හුස්ම රැල්ල සංසිඳුනහම අපි හිතමු දැන් මෙයාට ටික විවිධාකාර සංඥාවල් හිතට එනවා. අපි හිතමු එක එක රූප පේනවා. සමහර විට දෙවි කෙනෙක්ගේ රූපයක් පේනවා, නැත්නම් බුද්ධ රූපයක් පේනවා. එහෙම නැත්නම් මැරිච්ච කෙනෙක්ගේ රූපයක් පේනවා. මොන හරි ඔන්න රූප පේනවා. මොකද හිත හොඳටම සංසුන් වෙලා තියෙන්නේ. හුස්ම රැල්ල සංසිඳලා තියෙන්නේ. දැන් මේ සංසුන් වෙච්ච හිතට විවිධ රූප පේනවා. දැන් මෙතෙන්දී මේකත් එක්ක දඟලන්න ගියොත් දැන් මේ බුදු පිළිමයක් දැකලා ඒකට සාදු කියන්න ගත්තොත් ලොකු ශ්‍රද්ධාවක් ඇති කරගෙන මේ ඇත්තම බුදුන් දැක්කා කියලා කියන්න ගත්තොත් ඔන්න ඕනට අරපයි දඟලනවා. ඒ වෙනුවට මේක අපි හිතමු මේ බුදු පිළිමය අල්ලගෙන දැන් නම් මට ඔක්කොම හරි ගියා මම දැන් නිවන් දැක්කා කියලා එතනින් නතර වුණොත් එතනත් ඔන්න අපි අමාරුයි වැටෙනවා. මේවා හුදෙක් සංඥා කියලා තේරුම් අරගෙන එහෙමනම් මේවට අධික වටිනාකමක් දෙන්නේ නැතුව මේවා හුදෙක් මිරිඟුවක් පමණයි කියලා තේරුම් අරගෙන එහෙනම් ඉදිරියට යන්න අවශ්‍යයි. දැන් මෙතෙන්දිත් අපි දඟලන්න ගියොත් අමාරුයි වැටෙනවා, නවතින්න ගියොත් අමාරුයි වැටෙනවා. නුවණ පාවිච්චි කළා මේවා හුදෙක් මිරිඟුවක් සංඥාවක් පමණයි කියලා තේරුම් අරගෙන ඉදිරියට යන්න අවශ්‍යයි. ඒ වගේමයි ඇතැම් වෙලාවට මෙතෙන්දී මේ මට්ටමේදී විවිධ වේදනාවන් පහළ වෙනවා. සැප වේදනාවන්, සුව වේදනාවන් පහළ වෙනවා. ඇඟ කිලිපොලා යනවා. එහෙම නැත්නම් රැලි යනවා වගේ දැනෙනවා. රැල්ලකට අහු වෙලා බොහොම සුව මේ සමි බින්දනයකට යනවා වගේ තේරෙනවා. එක පාටම මේ විදුලියක් කෙටුවා වගේ දැනෙනවා. මේ වගේ බොහොම සියුම් මට්ටමින් වේදනා ස්වභාවයන් මතුවෙන්න පුළුවන්. ඉතින් අපි මෙතෙන්දිත් මේ වේදනාවන් වලට ඇලිලා මේවත් එක්කම ඉන්න ගත්තොත් මේවම ඉල්ලගෙන දිගට භාවනා කරන්න ගියොත් ඔන්න අපි ඒකේ නතර වුණා වෙනවා. එහෙම නැත්නම් මෙතෙන්දි කලබල වෙලා මේ මොකද්ද වෙන්නේ කියලා මේ කොහොමද දැන් කය පාවෙන්නේ මේ කොහොමද නිකන් හිත පාවෙන්නේ මේ වගේ හැඟීමක් කොහොමද එන්නේ කියලා එතෙන්දි අපි කලබල වුණොත් වැඩි යමක් කරන්න ගත්තොත් ඔන්න ආයිත්
අපි පාරෙන් අනිත් පැත්තට යනවා. ඉතින් එහෙමනම් මෙතනදී බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ඕකට දඟලන්න යන්නත් එපා. මුකුත් නොකර ඉන්නත් එපා. මෙතෙන්දී බලන්න මේවට වෙන්නේ මොකද්ද කියලා. පීතිපටි සංවේදී අස්සසි සාමිති සික්කති සුඛපටි සංවේදී අස්සසි සාමිති සික්කති මේ ආදී වශයෙන් භාගතුන් වහන්සේ කියලා දෙනවා. මෙතෙන්දී නුවණින් බැලිය යුතුයි නැත්තම් දැකිය යුතුයි මේ පැමිණෙන විවිධාකාර සැප වේදනාවන් දිහා. එතකොට මේ බලන දෘෂ්ටි කෝණය ඊටාම වැදගත්. දැන් අපි හුස්ම රැල්ලක් දිහා බලන්න පටන් ගත්තේ කයට පහසුවෙන් එයා කැමති ආකාරයට හුස්ම ගන්න ඉඩ දීලා. අපි නිකන් පැත්තෙන් ඉඳගෙන දෙවන්නේක් දිහා බලනවා වගේ නැත්තම් අනුන්ගේ කයක් දිහා බලනවා වගේ අනුන්ගේ හුස්ම රැල්ලක් දිහා බලනවා වගේ තමයි මේ කටයුත්ත කළේ. අන්න ඒ දෘෂ්ටි කෝණයමයි මෙතෙන්දිත් අවශ්‍ය වෙන්නේ. මෙතෙන්දිත් මේ කයේ විවිධාකාර සැප වේදනාවන් පහළ වෙලා නිරුද්ධ වෙලා යනවා. අපි පැත්තකින් ඉඳන් ඒ දිහා බලනවා. සැප වේදනාවක් පහළ වෙනවා. ඒක සුළු වේලාවක් පවතිනවා ඔන්න නැති වෙලා යනවා. ආයෙත් සැප වේදනාවක් පහළ වෙනවා සුළු වේලාවක් පවතිනවා නැති වෙලා යනවා. දැන් මේ විදිහට දකිමින් වාසය කරන්න මේ වේදනාවන් පවා ටික ටික ෂය වෙලා යන්න පටන් ගන්නවා. මොකද අපි ඒවත් එක්ක දඟලන්න යන්නෙත් නැහැ. සැප වේදනාවක් පහළ වුණා කියලා ඒක අල්ල ගන්න යන්නෙත් නැහැ. ඒක මගේ කියා ගන්න යන්නෙත් නැහැ. ඒ වගේමයි නොදැක්ක වගේ ඉන්නෙත් නැහැ. හොඳට සතියට හසු කර ගන්නවා. හසු කරගෙන එයාටම යන්න ඉඩ හරිනවා. ස්වාභාවිකව නැති වෙලා යන්න ඉඩ දෙනවා. එතකොට අපි මුකුත් නොකර සිටියමකුත් නෙමෙයි, දැඟලිල්ලකුත් නෙමෙයි. දැන් අපි යන්නේ බොහොම මැද මාවතක. එහෙමනම් මේ සියලු වේදනාවන්, සියලු සංඥාවන් දැන් පොඩ සමනය වීමක්, තැම්පත් වීමක්, කායිකව මානසිකව සුවපත් වීමක් දැන් ඔන්න යෝගාවචර තවදුරටත් අත්දකින්න. දැන් මෙහෙම අත්දකිමින් වාසය කරද්දී අපි හිතමු දැන් මේ යෝගාවචරයට තේරෙනවා දැන් එක්තරා අන්දමකින් භාවනාවේ වර්ධනයක් සිද්ධ වෙනවා. හිතේ ඒකාග්‍රතාවයේ වර්ධනයක් තියෙනවා, සතිමත් භවයේ දියුණුවක් තියෙනවා, සමාධිමත් භවයේ දියුණුවක් තියෙනවා. දෙයක් දිහා සියුම්ම දැකීමේ කුසලතාවයක් වර්ධනය වෙලා තියෙනවා. දැන් මේක හොඳ දර්ශනයක්. එකාතකින් සුභවාදී ගමනක්. දැන් මේ වෙලාවේදී අපි හිතමු එයා හිත තවදුරටත් දැඩි කරගෙන හිටියොත් ඊළඟ පියවරට යන්න විදිහක් නැහැ. ඊළඟ පියවරට යන්න නම් දැන් හිතට ටිකක් නිදහස දෙන්න අවශ්‍යයි. දැන් මෙතෙක් කාලයක් කායानुපස්සනාවක් කරහා වේදනානුපස්සනාවක් කරහා පැමිණලා තියෙනවා. එහෙමනම් ඊළඟ පියවරට යන්න මේ හිතට නිදහස දෙන්න අවශ්‍යයි. හිතට කියන්න ඕනේ දැන් ටිකක් කැමති විදිහට හැසිරෙන්න කියලා. මොකද දැන් හිත ටිකක් මෙල්ල වෙලා තියෙන්නේ. මේ වෙලාවෙදිත් අපි හිත දනදඬු විදිහට අල්ලගෙන දැඩි වීරයක් යදුවොත් අනවශ්‍ය විදිහට කරදර වුණොත් අනවශ්‍ය විදිහට දඟලන්න ගියොත් එහෙමනම් ඊළඟ පියවරට යන්න විදිහක් නැහැ. ඒ වගේමයි මේ වෙලාවේදී වෙන තැනකට අරමුණකට හිත දාලා වෙන අරමුණක නැත්නම් නැවත හුස්ම රැල්ල මතු කරගන්න ගියොත් වේදනාවක් උවමනාවෙන් මතු කරගන්න ගියොත් ඒත් පාර වරදිනවා. එහෙමනම් මෙතෙන්දී හිතටම ඉඩ දෙන්න ඕනේ කැමති දෙයක් හිතලා බලන්න කියලා. අන්න ඒ වෙලාවේදී අපි හිතමු ඔන්න හිතට යම්කිසි සතුටක් දැනෙනවා, දුකක් දැනෙනවා, පරණ දෙයක් මතක් වෙනවා. එහෙම නැත්නම් රාගසිතුවිල්ලක් පහළ වෙනවා. කෙනෙක් ගැන ද්වේෂසිතුවිල්ලක් පහළ වෙනවා. ඊර්ෂ්‍යාවක් පහළ වෙනවා. දැන් හැබැයි කිසි බයක් සැකක් නැතිව ඒවා ඒ ආකාරයෙන්ම මේ යෝගාවචරය දැනගන්න. දැන් එයා අර කලින් අරගෙන ආපු එයා පුහුණු වෙච්ච දෘෂ්ටි කෝණයෙන්මයි මේ දිහා බලන්නේ. ඒ කිව්වේ කලින් හුස්ම රැල්ලක් දිහා වෙන කෙනෙක්ගේ හුස්ම රැල්ලක් දිහා බලනවා වගේ බැලුවා. කලින් හිතේ පහළ වෙච්ච සංඥාවක් දිහා වෙන කෙනෙක්ගේ රූපයක් දිහා බලනවා වගේ බැලුවා. සංඥාවක් දිහා බලනවා වගේ බැලුවා. ඒ වගේම කයේ පහළ වෙච්ච යම් සැප වේදනාවක් දිහා වෙන කෙනෙක්ගේ වේදනාවක් දිහා බලනවා වගේ බැලුවා. ඒ වගේමයි මෙතෙන්දිත් අපිට මොන හිතේ පහළ වෙලා රාගසිතුවිල්ලක්. ඒ දිහාත් වෙන කෙනෙක්ගේ හිතේ පහළ වෙච්ච රාගසිතුවිල්ලක් දිහා බලනවා වගේම බලනවා. දැන් මෙතෙන්දී අපි දඟලන්න ගත්තොත් දැන් අනේ මට මේ රාගසිතුවිල්ලක් ඇවිල්ලා කොහොමද මෙහෙම රාගසිතුවිල්ලක් එන්නේ මම මේ සිල් අරගෙන නේද ඉන්නේ මට ගැළපෙනවද මේවා කියලා ඔන්න එහෙම හිතන්න ගත්තොත් ඔන්න අපි අනවශ්‍ය විදිහට දඟලනවා. එහෙම නැතුව
අපි අසතිමත් වෙලා හිටියොත් අපි තුල සතිමත් බව දුර්වල නම් ඒ රාගසිතුවිල්ලට අහු වෙලා අපි ඔන්න ආයෙත් රාගයේම මත් වෙන ස්වභාවයකටත් යනවා. ඉතින් එතකොට මෙතෙන්දී නතර වෙලත් බෑ. ඒකට මත් වෙලත් බෑ. ඒකට ආවඩලත් බෑ. ඒ වගේමයි ඒක ප්‍රතික්ෂේප කළා එහෙම වෙන්න බෑ කියලා ඒකත් එක්ක ඔට්ටු වෙලා දඟලලා හරියන්නේත් නැහැ. එහෙනම් මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ බොහොම සතිමත්ව අඩියක් පස්සට අරගෙන මේ රාගසිතවිල්ල වශයෙන්ම දැක ගන්නයි තියෙන්නේ. එහෙම නැත්නම් අපි හිතමු එයාට හිතට ආවේ ද්වේෂසිතවිල්ලක්. ඉතින් ද්වේෂසිතවිල්ල හිතට ආවහම කොහොමද මෙහෙම ද්වේෂසිතක් එන්නේ? මම මෙච්චර වෙලාවක් මෛත්‍රී භාවනාව වඩනවා. මේ ඉඳගෙනත් මෛත්‍රී කරනවා. රාත්‍රියේදීත් මෛත්‍රී වඩනවා. බස් එකේ යනකොටත් මෛත්‍රී වඩනවා. කොහොමද මෙහෙම මේ මෛත්‍රිය මේ ද්වේෂයක් මගේ හිතේ පහළුනේ කියලා ඔන්න Taman නගලන්න ගත්තොත්, Tamanට චෝදනා කරන්න ගත්තොත් ඒත් ඉතින් පාර වරදිනවා. මොකද මේ අනවශ්‍ය දෙයක් මේ කරලා තියෙන්නේ. දඟලලා. ඒ වෙනුවට අපි හිතමු මේ ද්වේෂයට මුහුණ දෙන්න බැරුව ඒකට අහු වුණොත්, ඒකට අපි අනුග්‍රහ කරන්න ගියොත් ඔන්න ඉතින් ආයේ හිත ද්වේෂ බරිත වෙනවා. ඒතර ඒ දෙකම නෙමෙයි එහෙමනම් කරන්න තියෙන්නේ. එතනම හිත නතර වෙලා ඒකෙම ද්වේෂයෙම ඇලිලා මේකෙම බැඳෙන ස්වභාවයක් තියෙනවා. ඒතර ඒකත් නෙමෙයි කරන්න තියෙන්නේ. එහෙමනම් ඒ ගොඩනගාගෙන ආපු සති පදනම මත පිහිටාගෙන හරියට නිකන් අනුන්ගේ හිතක පහළ වෙච්ච ද්වේෂයක් දිහා බලනවා වගේ, ද්වේෂසිතුවිල්ලක් දිහා බලනවා වගේ මේ පහළ වෙලා තියෙන ද්වේෂය දිහා බලන්නයි තියෙන්නේ. එතකොට තමයි යන්න අපි මේ නිවැරදි දෘෂ්ටි කෝණයකින් ද්වේෂයේ වශයෙන් හඳුනා ගැනීමක් සිද්ධ වෙන්නේ. දැන් මේ විදිහට කෙනෙක් කටයුතු කරනකොට දැන් මේ පැමිණෙන සිතුවිලි වැඩි වෙලාවක් ඉන්න විදිහක් නැහැ. මොකද අපිමයි සාමාන්‍යයෙන් මේ සියල්ල පෝෂණය කරන්නේ. එහෙම නැතුව ඒගොල්ලන්ට තනියෙන් ජීවත් වෙන්න, තනියෙන් යැපෙන්න, තනියෙන් ශක්තිමත් වෙන්න හැකියාවක් නැහැ. දැන් අපි ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ පාඩුවේ ඉන්න දීලා අපි ඒවට අනුග්‍රහ කරන්න යන්නෙත් නැතුව, ඒගොල්ලන්ට ගහන්න බනින්න යන්නෙත් නැතුව, ඒවත් එක්ක ඔට්ටු වෙන්න දඟලන්න යන්නෙත් නැතිව අපි මේ බොහොම සතිමත්ව ඒව දිහා බලනවා. රාගය කියන්නේ රාගය, ද්වේෂය කියන්නේ ද්වේෂය, ඊර්ෂ්‍යාව කියන්නේ ඊර්ෂ්‍යාව, මෛත්‍රිය කියන්නේ මෛත්‍රිය. මේ කුමක් හෝ හිතට පැමිණෙන ස්වභාවයක් දිහා බොහොම මධ්‍යස්තව ඒ දිහා බලනවා. දැන් මෙහෙම වෙන්න මොකද්ද වෙන්නේ? දැන් මේ එන සිතුවිලි වැඩි වෙලාවක් හිතේ රැඳෙන්නේ නැතිව ටික ටික දුර වෙලා යනවා. දැන් අන්න හිතේ විවේකයක් හට ගන්නවා. ඒ කියන්නේ සිතුවිල්ලක් එනවා සුළු වෙලාවකින් යනවා. තව සිතුවිල්ලක් එනවා සුළු වෙලාවකින් යනවා. ආයි සව සිතුවිල්ලක් එන්න සුළු වෙලාවක් ගත වුණා. ඔන්න තව එකක් ආවා. ඊට පස්සේ ඒකත් ගියා. ඊළඟ එක තාම ආවේ නැහැ. ඔන්න දැන් ආවා. ඊට පස්සේ ඔන්න සුළු වෙලාවක් තිබුණා. ඔන්න ගියා. ඉතින් මේ විදිහට දැන් ඔන්න යෝගාවචරයෙන් මේ එනේන සිතුවිල්ල දිහා බොහොම මධ්‍යස්තව දැක ගැනීමේ හැකියාවක් දිනු කරනවා. ඉතින් එතකොට යාට තේරෙනවා මේ වෙනකොටත් අර ආස්වාස ප්‍රස්වාස දිහා බලමින් පැමිණි ගමනේදී ඒ ආස්වාස ප්‍රස්වාස වල තිබිච්ච යථා ස්වභාවය එයාගේ හිතේ කාවැදිලා තියෙනවා. ඒවා මේ දිගට එන්න ආපු දේවල් නැත්නම් දිගට ඉන්න ආපු දේවල් නෙමෙයි. ඒවා යම් යම් හේතුන් නිසා පහළ වුණා. ඊට පස්සේ දුර වෙලා ගියා. බොහොම සුළු වෙලාවයි පැවතුනේ. හරිම අනිත්‍යයි. දිගට ඉන්න දේවල් නෙමෙයි එකක්වත්. උණුසුමක් ඇති වුණා සුළු වෙලාවකින් නැති වුණා. සිසිලසක් දැනුණා සුළු වෙලාවකින් නැති වුණා. චංචල ස්වභාවයක්, සැලවෙන ස්වභාවයක් ඇති වුණා සුළු වෙලාවකින් නැති වුණා. එහෙම නැත්නම් වේදනාවක් දැනුණා ඒක සුළු වෙලාවකින් නැති වුණා. දුක් වේදනාවක් දැනුණා සුළු වෙලාවකින් නැති වුණා. උපේක්ෂා වේදනාවක් දැනුණා සුළු වෙලාවකින් නැති වුණා. හිතට යම් සිතුවිල්ලක් ආවා සුළු වෙලාවකින් නැති වුණා. හිතේ යම් සංඥාවක් පහළ වුණා සුළු වෙලාවකින් නැති වුණා. දැන් මේ හැම ක්ෂේත්‍රයක් ඔස්සේම යෝගාවචරයාගේ හිතේ හොඳ ගැඹුරු ප්‍රඥාවක් ටික ටික වැඩෙනවා. මේ අස්පනා පිටම මේවට අත්වෙන ඉරණම ගැන නැත්නම් මේ රූපී ධර්මයන්ට අත්වෙන ඉරණම ගැන, වේදනාවකට අත්වෙන ඉරණම ගැන, සංඥාවකට අත්වෙන ඉරණම ගැන මේ යෝගාවචරය අත්දකින්න. ඒක මේ පොතකින් බලලා නෙමෙයි. තමන්ගේ හිත තුලම ක්‍රියාත්මක වෙන ආකාරය. තමන්ගේ කියාගත්ත කය තුලම ක්‍රියාත්මක වෙන ආකාරය යෝගාවචරයේ දකින්න.
දැන් මෙහෙම දකිමින් යා වාසය කරද්දී දැන් ඒ බඳුම ස්වභාවයක් තමයි බැලුවාම මේ හිතේ පහළ වෙන නොයෙකුත් සිතුවිලි වලට චිත්ත ස්වභාවයන් වලටත් තියෙන්නේ. ඒවත් දිගට ඉන්නේ නැහැ. මෙතෙක් කාලයක් මේ මම්මයි මේවා අනවශ්‍ය විදිහට දිගට පවත්වලා තියෙන්නේ. ඒවා පෝෂණය කරලා තියෙන්නේ. ඒවට කෑලි මූට්ටු කරලා තියෙන්නේ. නමුත් දැන් එහෙම දෙයක් කරන්නේ නැති නිසා ඒවා පහළ වුණා සුළු වෙලාවෙන් අවසන් වුණා. නැවතත් තව එකක් පහළ වුණා සුළු වෙලාවකින් අවසන් වුණා. එහෙමනම් මේ සිතුවිලි වලක් තියෙන්නේ එන යන ස්වභාවයක්. යා හොඳට මේ එන යන ස්වභාවය, ඇතිව නැතිවන ස්වභාවය, කලින් නොතිබී හටගෙන සුළු වෙලාවකින් නිරුද්ධ වී යන ස්වභාවය හොඳට හිතට කාවදිනවා. ඒක තේරුම් යනවා. දැන් මෙහෙම වාසය කරන්න දැන් හිතේ ඇතිවන ඒ නිස්කලංක ගතිය, නිශ්ශබ්ද බව, සිතුවිලි වලින් තොරව වාසය කිරීමේ හැකියාව අන්න යෝගාවචරයක් අත්දකින්න. දැන් මෙතෙන්දී එයා දඟලන්න ගත්තොත් දැන් මොකක්වත් හිතේ නැහැ. දැන් මේ මොකද්ද වෙලා තියෙන්නේ? කවදාවත් මේක වෙලා නැහැ. දැන් මේ මොකද්ද වෙන්නේ? සිතුවිලි නැතුව හිත තියෙන්න පුළුවන්ද? කොහෙවත් පොතක මෙහෙම ලියලා තියෙනවද? කියලා ඔන්න සැක කරන්න ගත්තොත්, දඟලන්න ගත්තොත්, සැක කරන්න ගත්තොත් ඔන්න පාර වර්ධිනවා. එහෙමත් නැත්නම් දැන් මේ සිතුවිල්ලක්වත් නැතුව ඉන්න මේ බොහෝම සියුම් ස්වභාවයේදී එයාට තීන මිද්දට වැටිලා, නින්දට වැටුනොත් ඔන්න නතර වුණා වෙනවා. එහෙමනම් මෙතෙන්දිත් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය අදාළ කරගන්න පුළුවන්. නතර වුණෙත් නැහැ, දැඟලුවෙත් නැහැ. භාගතුන් වහන්සේ ඊතර වෙලා තියෙන්නේ එහෙම. එහෙනම් අපිටත් තියෙන්නේ නතර වෙන්නත් බෑ. නතර වෙනවා කියන්නේ දැන් මේ වෙලාවේදී හිත නින්දට වට ගන්න බෑ. දඟලනවා කියන්නේ මේ වෙලාවේදී මේක ගැන සැක පහල කරගෙන මෙහෙම වෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්න කර හිතේ චකිතයක් පහල කරගෙන, තිගැස්මක් පහල කරගෙන දඟලන්නත් බෑ. එහෙමනම් අපි මෙතෙන්දිත් මේ බුදුරජාණන් වහන්සේ ඊතර වෙච්ච විදිහටමයි යන්න තියෙන්නේ. එහෙමනම් අපිත් ඒ බුද්ධ වචනය මතක් කරගෙන මම මොකද්ද කරන්න තියෙන්නේ මෙතෙන්දී? මට තියෙන්නේ සිහියෙන් ඉන්න. සිහිය තමයි ඉස්සරහට ගන්න තියෙන්නේ. සිහියෙන් එහෙමනම් බලාගෙන ඉන්නවා. අලුතෙන් සිතුවිල්ලක් ආවෙත් නැහැ. දැන් තියෙන්නේ බොහොම නිස්කලංක ස්වභාවයක්. ඒ නිස්කලංක ස්වභාවය තුල හිත නින්දට වටගත්තෙත් නැහැ. දැන් මේ తত্ত্বය දිගට පවත්වන්න පුළුවන් වුණොත් ඒ වගේම එයාට ඒ යෝගාවචරයට අලුතෙන් හුස්ම රැල්ලක් ඌමනාවෙන් පහල කරගන්න ගිහිල්ලා ආයෙත් බිමට වැටුනේත් නැත්තම්, මුලට වැටුනේත් නැත්තම්, එහෙමත් නැත්තම් වේදනාවක් අල්ලගෙන ආයෙත් වේදනාවකට හිත යොමු කළෙත් නැත්තම්, හිතේ යම් සංඥාවක් පහළ වෙලා ඒ සංඥාවට බැඳිලා හිත වෙන පැත්තකට යොදාගත්තෙත් නැත්තම්, එහෙමනම් දැන් මේ අල්ලන්න කියලා දෙයක් නැති වෙනවා. පිහිටන්න කියලා දෙයක් නැති වෙනවා. කයේ හිත පිහිටලත් නැහැ, වේදනාවක හිත පිහිටලත් නැහැ, සංඥාවක හිත පිහිටලත් නැහැ, සංස්කාරයක හිත පිහිටලත් නැහැ. විඥාණය වශයෙන් පැත්තෙන් ගත්තොත් විඥානයේ රූපයක පිහිටලත් නැහැ, වේදනාවක පිහිටලත් නැහැ, සංඥාවක පිහිටලත් නැහැ, සංස්කාරයක පිහිටලත් නැහැ. ඒතර මෙන්න මේ බඳු කොහෙවත් නොපිහිටි ස්වභාවයක් දැන් අන්න යෝගාවචරයට අත්දක ගන්න ඉඩ තියෙනවා. විමෝචයන් චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති කියලා බුදුරජාණන් වහන්සේ ඉතින් මේ తত্ত্বය තව අපිට විස්තර කරලා දෙනවා. ඒතර මේ යෝගාවචරය දැන් කරන්නේ හිත නිදහස් කරගනිමින් වාසය කිරීමක්. ඒ කියන්නේ වේදනාවන්ගෙන් හිත නිදහස් කරගන්නවා. සංඥාවන්ගෙන් හිත නිදහස් කරගන්නවා. කායිකව දැනෙනවා නම් යම්කිසි ස්වභාවයක් ඒවැනුත් හිත නිදහස් කරගන්නවා. හිතට යම් සිතුවිල්ලක් එනවා නම්, සංස්කාරයක් එනවා නම්, ස්වභාවයක් එනවා නම් ඒකිනුත් හිත නිදහස් කරගන්නවා. ඒතකොට දැන් මෙයාට තියෙන එක්තරාන්දමකින් නිදහස් කරගනිමින් යන මාර්ගයක් තමයි වඩන්න තියෙන්නේ. ඒතර මෙතන දඟලලා හරියන්නේත් නැහැ. ඒ නිදහස තුල නිකන් ඉන්න ගිහිල්ලා ඕනට වඩා තීන මිද්දට අහු වෙලා නිදාගෙන හරියන්නේත් නැහැ. එහෙනම් මුකුත් නොකර ඉන්නවා කියන එකත් කියන්න බෑ. හොඳ අවධානයෙන් ඉන්නත් අවශ්‍යයි. එහෙම නැත්නම් ඔන්න හිත නින්දට වැටෙනවා. අවධානයේ ලිහිල්ුණොත් හිත නින්දට වැටෙනවා. මොකද මුකුත් කරන්න නැහැ මෙතෙන්දී. දැන් සාමාන්‍යයෙන් අපේ හිත අවදිව තියෙන්නේ එක්ක ඔන්න රූප බල බලා අපේ හිත අවුස්සනකොට අපේ හිත අවදියෙන් තියෙනවා.
එහෙම නැත්නම් සද්ද අහහා අපේ හිත අවස්සනකොට හොඳට හිත අවදියෙන් තියෙනවා. එහෙම නැත්නම් මොකක් හරි ගඳක් සුවඳක් විඳ විඳ ඒකෙන් ආස්වාදයක් ලැබෙමින් ඉන්නකොට හිත අවදියෙන් තියෙනවා. එහෙමත් නැත්නම් යම්කිසි දෙයක් භුක්ති විඳින්මින් රස බලමින් ඒකෙන් යම් ආස්වාදයක් ලැබෙමින් ඉන්නකොට ඒකනුත් හිත අවදියෙන් ඉන්නවා. එහෙම නැත්නම් යම්කිසි දෙයක් කයට ස්පර්ශ කරමින් ඒ තුළින් යම් ආස්වාදයක් ලැබෙමින් එහෙම නැත්නම් දුකක් විඳින්මින් ඉන්නවනම් එතෙන්දෙත් හිත අවදියෙන් ඉන්නවා. එහෙමත් නැත්නම් මොකක් හරි හිතේ සැකයක් පහළ කරගෙන එහෙම නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් ගැන කල්පනා කර නැත්නම් අතීතයේ වෙච්ච දෙයක් ගැන පසුතැවෙමින් අනාගතයේ වෙන්න තියෙන දෙයක් ගැන ලොකු අනිශ්චිත භාවයක් තුලින් කල්පනා කරමින් ඉන්නකොටත් හිත අවදියෙන් තියෙනවා. දැන් පින්වත්නි මේ අපි කතා කරපු ස්ථානයේ නැත්නම් ඒ යෝගාවචරයේ අත්දකින්න මට්ටමේ මේ කියපු එකක්වත් නැහැ. රූපයක හිත පිහිටලත් නැහැ, රූපයකින් ලබන ආස්වාදයක් ඇත්තෙත් නැහැ. සද්දයක හිත පිහිටලත් නැහැ, සද්දයකින් ලබන ආස්වාදයක් ඇත්තෙත් නැහැ. ගන්ධක සුවඳක හිත පිහිටලත් නැහැ, ඒකෙන් ලබන ආස්වාදයකුත් නැහැ. ඊළඟට රසක හිත පිහිටලත් නැහැ, ඒකෙන් ලබන ආස්වාදයකුත් නැහැ. ස්පර්ශයක හිත පිහිටලත් නැහැ, ඒකෙන් ලබන ආස්වාදයකුත් නැහැ. ඒ වගේමයි හිතේ සිතවිල්ලක්වත් නැහැ. ඒ නිසා මේ බඳු මට්ටමකදී නිින්ද යන්න තියෙන හැකියාව බොහොම වැඩි. මොකද කරන්න දෙයක් නැහැ. හිත අවුස්සන්න නැත්නම් හිත අවදියෙන් තියන්න හිත කුපිත කරන්න මොකක්වත් නැහැ. ඉතින් මෙතෙන්දී යෝගාවචරය නතර වුණොත් ඒ කියන්නේ නිින්දට වැටුනොත් කම්මැලි ගතියකට ආවොත් ඔන්න ඉතින් තරංගෙන් පරාදයි. එහෙමත් නැත්නම් මෙතෙන්දී සැක පහල කරගෙන දඟලන්න ගිහිල්ලා මෙහෙමත් වෙන්න පුළුවන්ද මේක මේ මට මොකද්ද වෙලා තියෙන්නේ කියලා මෙතෙන්දී කලබල වෙන්න ගියොත් අන්න එතෙන්දී දඟලන්න යෑම නිසා තරංගෙන් ඉවත් වෙනවා. එහෙමනම් මෙතෙන්දීත් හොඳ අවධානයෙන් සිටීම පමණයි කළ යුත්තේ. දැන් අපි හිතමු මේ යෝගාවචරය ඔන්න ඒ ජයග්‍රහණයක් ලැබුවා. හොඳ අවධානයෙන් හිටියා. මැදමාවතේ ගමන් කළා. මේ ශාස්ත්‍රුන් වහන්සේ කියපු විදිහටම කටයුතු කළා. ඒ නිසා එයාට පුළුවන් වෙනවා සෑහෙන වෙලාවක් හිත පිරිසුදුව තියාගන්න. රූපයක බැඳිලත් නැහැ, වේදනාවක බැඳිලත් නැහැ, සංඥාවක බැඳිලත් නැහැ, සංස්කාරයක බැඳිලත් නැහැ. රූපයක් උපාදාන කළත් නැහැ, වේදනාවක් උපාදාන කළත් නැහැ, සංඥාවක් උපාදාන කළත් නැහැ, සංස්කාරයක් උපාදාන කළත් නැහැ. මොකක්වත් උපාදාන නොකරපු ස්වභාවයක්. මොකක්වත් මත පිහිටියේ නැති ස්වභාවයක්. දැන් පින්වත්නි මේ යෝගාවචරය අපි හිතමු දැන් එයා ඔන්න දියුණු කරනවා. මේ தত্ত্বය පොඩ දියුණු කරගෙන යනවා. විනාඩි 10ක් ඉන්න පුළුවන්. විනාඩි 20ක් ඉන්න පුළුවන්. විනාඩි 30ක් ඉන්න පුළුවන්. සක්මනේදීත් දැන් පොඩි වෙලාවක් ඉන්න පුළුවන්. ඉතින් මේ විදිහට දැන් මේ යෝගාවචරය දියුණු කරනවා. එයා නතර වෙලා නැහැ. දඟලන්නෙත් නැහැ. එතකොට දඟලන්නෙත් නැතිව නතර වුනෙත් නැතිව මේ හිතේ තියෙන ඒ නිදහස් ස්වභාවය මේ යෝගාචරය දිගට දියුණු කරගෙන යනවා. දැන් මේ தત્ත්වය දියුණු කරන්න එකwidehatකින් බැලුවාම දඟලන්න තියෙන ගතිය තමයි අඩු වෙන්නේ. දඟලුවොත් පරාද වෙනවා. නින්දට ගියොත් ඒත් පරාද වෙනවා. එතකොට එහෙමනම් හිත නින්දට වට ගන්නෙත් නැතිව දඟලන්නෙත් නැතිව බොහෝම සීරු මාරුවෙන් මේ අවධානය පවත්වන්න සතිමත් බව පවත්වන්න පමණයි යෝගාචරයට තියෙන්නේ. ඒතර බොහොම සීරු මාරුවෙන් දැන් යා යුතු ගමනක් තියෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ මේ දේවතාවට දීපු පිළිතුර අතිශය වැදගත් වෙනවා මේ වගේ මට්ටම් වලදී. දඟලන්න ගියොත් පරාදයි. හිත විසිරෙනවා, ආයි අරමුණු වෙනවා, අරමුණු වලට වැටෙනවා, අරමුණක් මත පිහිට ගන්නවා. නවතින්න ගියොත් නිින්ද යනවා. එතකොටත් ඉතින් සම්පූර්ණයෙන්ම වෙන පැත්තකට තමයි යන්නේ. තීන මිද්දට තමයි අහුවෙන්නේ. එහෙමනම් මේ බුද්ධ වචනය තුළ 100%ක් පිහිටන්න අවශ්‍යයි මේ යුගයේදී. අපි තුමු දැන් යෝගාවචරය දැන් මේ தත්ත්වය පුරුදු කරන්න එයා හඳුනා ගන්නවා මේ හිතට අරමුණක් ඇසුරු නොකර කිසිවක් උපාදාන නොකර කිසිවක් මත පිහිටන්නේ නැතිව ඉන්දීමේ හැකියාවක් තියෙනවා කුසලතාවයක් තියෙනවා ඒක මම දැන් අත්දකින්නවා කියලා අන්න යෝගාවචරයට හොඳ විශ්වාසයක් හිතේ ගොඩ නැගෙනවා.
ඒ විශ්වාසයෙන් දැන් යෝගාවචරය කටයුතු කරනවා. එයා සක්මනේදිත් ඒ தત્ත්වය දැන් ප්‍රගුණ කරනවා. සරල වැඩ කටයුත්තක නිරත වෙනකොට එතෙන්දෙත් ඒ தત્ත්වය යෝගාවචරය ප්‍රගුණ කරනවා. අපි හිතමු ඉදලක් අරගෙන අතු ගන්නවා. ඉතින් ඉදල අරගෙන අතු ගන්නකොට ඒ අත යොදලා ඉදල තල්ලු කළා මේ කොළ ටික එහාට මෙහාට යොමු කරනවා. හැබැයි හිත මොකක්වත් මට පිහිටවන්නේ නැතිව. එහෙමත් නැත්නම් අපි හිතමු රෙදි ටිකක් හොදනවා. ඒ කටයුත්තේ නිරත වෙනවා. හිත කොහෙවත් පිහිටන්නේ නැතිව. දැන් අර බුදුරජාණන් වහන්සේ කියපු ප්‍රතිපදාව හැකිතාක් තමන්ගේ හිතේ යොදවන්න ඒ බඳු ගමනක යෙදෙන්න මේ යෝගාවචරය උත්සාහන්ත වෙනවා. එතකොට මෙතන තියෙන වාසිය මොකද්ද? දැන් බුදුරජාණන් වහන්සේ මේ දෙන උත්තරේදී මතු කරන තවත් පැත්තක් තමයි දඟලන්න ගියොත් ගහගෙන යනවා. නතර වුණොත් ගිලෙනවා. දැන් මේ ගිලෙන්නේ ගහගෙන යන්නේ කෙලස් ඕගහට. එහෙමනම් මෙන්න මේ කෙලස් ඕගහය තමයි එහෙනම් අපිට තරණය කරන්න තියෙන්නේ. දැන් මේ මට්ටමට එනකොට එහෙනම් මෙන්න මේ කෙලස් ඕගහයත් එක්ක එක්තරා සටනක යෙදෙන්න යෝගාවචරයට සිද්ධ වෙනවා. මොකද මේ කෙලස් ඕගයක් තරණය කිරීමයි බුදුරජාණන් වහන්සේ මේ කියලා දෙන්නේ. වෙනතෝ මේ ජල කඳක් තරණය කිරීම නෙමෙයි. ඒක උපමාවක්. ඒතර කෙලස් ඕගය තරණය කරද්දී හිතේ පහළ වෙන විවිධ කෙලස් දිහා එහෙමනම් දැක ගන්න යෝගාවචරය අර විවේක ස්වභාවය, නිස්කලංක ස්වභාවය, සංසිඳුණු ස්වභාවය, කිසිවක් උපාදාන නොකරන ස්වභාවය තවදුරටත් පාවිච්චි කරනවා. එතකොට එයාට පුරුදු වෙලා තියෙනවා නැත්නම් හිත හඳුනගෙන තියෙනවා මෙම කුසලතාවයක් තියෙනවා. හැබැයි ඒ తত্ত্বය මට තාම උරුම වෙලා නැත්තේ මේ හිතේ තියෙන කෙලෙස් නිසා. එහෙනම් මේ හිතේ තියෙන කෙලෙස් හැකිපමණින් ටික ටික දුරු කර හැරියොත්, ෂය කර හැරියොත් එහෙමනම් මට වැඩි වෙලාවක් දඟලන්නේ නැතිව, නවතින්නේ නැතිව, නිදිය ගන්නෙ නැතිව මේ නිදහස් ස්වභාවය හිතේ පවත්වන්න පුළුවන්. ඉතින් ඒ යෝගාචරය ඒක දිනු කරනවා. දැන් කෙලස් වලට එන්න දෙනවා, එනවා නම් එන්න දීලා බලනවා. රාගසිතක් පහළ වෙනවා, හුදෙක් ඒක රාගසිතක් පමණයි කියලා තේරුම් ගන්නවා. ද්වේෂසිතක් පහළ වෙනවා, හුදෙක් ඒක ද්වේෂසිතක් පමණයි කියලා තේරුම් ගන්නවා. ඊර්ෂාවක් හිතේ පහළ වෙනවා, මේක ඊර්ෂාවක් කියලා තේරුම් ගන්නවා. හිතේ මාන්නයක් පහළ වෙනවා, මේක මාන්නයක් කියලා තේරුම් ගන්නවා. හිත විසිරෙනවා, හිත විසිරුණා කියලා තේරුම් ගන්නවා. එතකොට හරියට නිකන් අර අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ පරතෝ බැල්මකින් ඒවා දිහා බලමින්, ඒ දිහා දකිමින් දැන් මේ යෝගාවචරය වාසය කරනවා. දැන් එතකොට මේවා පැමිණියා කියලා, මේවා කෙලස් කියලා, මේවා මගේ හිතේ පහළ වෙන්න බෑ කියලා Taman එක්ක Tamanට තමන් වෛර කරගෙන ඒවත් එක දඟලන්න මේ යෝගාවචරය ඉදිරිපත් වෙන්නෙත් නැහැ. ඒ වගේමයි ඒවට අහු වෙලා ඒවට අනුග්‍රහ කළා ආයිත් අමාරුයි වැටෙන්නෙත් නැහැ. එහෙමනම් බුදුරජාන් වහන්සේ පෙන්නපු මේ මැද මාවතේ මේ යෝගාවචරයට ගමන් කරන්න සිද්ධ වෙනවා. කරන්න යමකුත් තියෙනවා. හැබැයි ක්‍රමානුකූලව. හැබැයි බොහොම මධ්‍යස්තව. බොහොම සීරු මාරුවෙන් කළ යුතු යමක් තියෙනවා. දැන් මේ වගේ මට්ටම් වලදී ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? කිය අපි අහන්නෙම ඒ අපේ හිතේ තියෙන ඒ කුතුහලය නිසා. අපිට තියෙන අනවශ්‍ය ඉක්මන නිසා. අපිට තියෙන දැඟලිල්ල නිසා. අපිට අවශ්‍යයි ඉක්මනට මේක කරගන්න. කෙලස් ටික ඉක්මනටම ඉවර කරගන්න. නමුත් ඉතින් කෙලස් ඉල්ලලා ගන්නත් බෑ. හිතට කෙලස් ආවොත් හිත නිදහස් කරගන්නයි තියෙන්නේ. අපි කලබල වුණා කියලා මේ කටයුත්ත සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා හුඟක් යෝගාවචරයින් මේ ස්වභාවයන් අත්දකින්නකොට ඒ අයට තියෙන නොයවසිලිමත් ගතිය නිසාම එක්ක සම්පූර්ණයෙන්ම පාරෙන් පිටපයින්නවා. එක්ක වෙන අරමුණට හිත දාන්න හදනවා, නැත්නම් ගුරුවරයා මාරු කරනවා, ස්ථානේ මාරු කරනවා. ඒ විවේකයේ හිත පවත්වන වෙනකොට තව මොන හරි පොත්පත් කියවන්න පටන් ගන්නවා. මොකද මේ ඉක්මන් කරන්න උවමනා වෙලා. දඟලන්න උවමනා වෙලා. මේ වැඩේ ඉක්මන් කරන්න අනවශ්‍ය අධික වීරයක් යොදන්න ගිහිල්ලා
අර හිතේ තියෙන විවේකය අහිමි කර ගන්නවා. මොකද හිතේ තිබුණා කලින් තමන් යම්කිසි විවේකයක් අත්දැක්කා. මානසික සංසිඳීමක් තිබුණා. ප්‍රපංච වලින් තොරව ඇතුළත කතාව සමනය කරගෙන වාසය කිරීමේ හැකියාවක් තමන්ට තිබුණා. හැබැයි තමන් ඒකෙන් සෑහීමකටපත් නොවි මේ වැඩේ ඉක්මන් කරගන්න ගිහිල්ලා ඔන්න අනවශ්‍ය විදිහට දඟලන්න ගිහිල්ලා ආයෙත් ඒ තමන්ගේ සමබරතාවය හිතේ සමබරතාවය නැති කරගෙන ආයෙත් ඔන්න හිත ප්‍රපංචයට වැටෙනවා. තවත් කෙනෙක් මේ අත්දකින්න සුවපත් භාවයට මේ සමාධිමත් ස්වභාවයට ඇලිලා ඒකම පවත්වන්න ඕනේ කියලා හිතාගෙන පැය ගණන් මේ සමාධිමත් සුවයකින් ගත කරමින් කාලය විඩංගු කරන්න උත්සාහන්ත වෙනවා. දැන් කිසිම අරමුණක එල්බ ගත්තේ නැති කිසිම අරමුණක් මත පිහිටියේ නැති කිසිම අරමුණක් උපාදාන නොකරන తত্ত্বය කෙනෙක්ගේ හිතේ වර්ධනය වෙන්න එතන එක්තරා අන්දමක විපස්සනා සමාධියක් ගොඩනගෙන්න පුළුවන්. ඉතින් ඇතම් කෙනෙක් ඒ සමාධියට ඇලෙනවා. එතන නතර වෙනවා. ඉතින් එතකොට අන්න බුදුරජාණන් වහන්සේ කියපු මේ මැද මාවතෙන් අපි අයින් වෙනවා. මොකද මේ දැනෙන සුවයට මේ දැනෙන ශාන්ත බවට මේ තනත්තගේ හිතේ ලොකු ආසාවක් තියෙනවා. ඒ තුලම පැය ගණන් වාසය කරමින් එයා එතන නතර වෙනවා. එහෙනම් සමාධියට ඇලිලා සමාධියේ ඉල්ලගෙන තමයි භාවනා කරන්නේ. ඔන්න එතන නතර වෙලා. ඉතින් එහෙමනම් මෙතෙන්දි බොහොම සීරු මාරුවෙන් යා යුතු ගමනක් තියෙනවා. මේ පැමිණෙන සමාධිසෝයට ඇලිලා අපි එතන නතර වුණොත් මේක තමයි අපේ අවසානයේ මෙතනින් තමයි ඔක්කොම සම්පූර්ණ වෙන්නේ කියලා හිතලා එහෙම ඉන්න ගත්තොත් එතනින් සාර්ථක ප්‍රතිඵලයක් අපිට හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් අපි උත්සාහන්ත විය යුතුයි මේ తত্ত্বය මම පාවිච්චි කළ යුතුයි ඊට වඩා සියුම් මට්ටමකට යන්න. බුදුරජාණන් වහන්සේ කිසිම තැනක නතර වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ කිසිම තැනක දඟලලත් නැහැ. එහෙනම් මොකද්ද මේ කියන ක්‍රමය? එහෙනම් මෙතෙන්දිත් ඒ ක්‍රමය තමයි අපි හඳුනා ගන්න තියෙන්නේ. මේ තියෙන යම්කිසි හිතේ රළු ගොරෝසු මට්ටමකින් සියුම් මට්ටමක් දක්වා ගමන් කරන්න යම් ක්‍රමවේදයක් පාවිච්චි කරන්නයි තියෙන්නේ. අපේ හිතේ මේ වෙනකොට පසුබිමෙන් වගේ යම්කිසි ඇතුලේ කතාවක් ක්‍රියාත්මක වෙනවා නම් එහෙම නැත්නම් ටිකක් ළඟ වගේ සිතුවිලි එනවා නම් එතකොට එහෙමනම් තව ටිකක් එහාට යනකොට ඒ තියෙන පීඩාකාරී ගතිය අඩු වෙන්න ඕනේ. අර හිතේ තිබිච්ච ගොරෝසු ගතිය අඩු වෙලා තව පොඩ්ඩක් සියුම් වීමක්, ශාන්ත වීමක්, තැම්පත් වීමක් සිද්ධ වෙන්න ඕනේ. උදාහරණයකින් කියනවා නම් උපමාවකින් කියනවා නම් අපි මුහුදු වෙරළේ නම් ඉන්නේ. ඒ මුහුදු වෙරළේ ഘോഷාකාරී. නිතරම රැලි ගහනවා. වතුර උඩ යට යනවා. හැබැයි අපි ටිකක් ගැඹුරට යනකොට ඒ රැලි ගහන ගතිය අඩු වෙනවා, ഘോഷාකාරී ගතිය අඩු වෙනවා. තවත් ටිකක් ගැඹුරට යනකොට තවත් ටිකක් රැලි අඩු වෙනවා, ഘോഷාකාරී ගතිය අඩු වෙනවා. තවත් ටිකක් ගැඹුරුම මුහුදට ගියොත් ඔන්න පූර්ණ නිශ්චලත්වයක්. කිසිම රැල්ලක් නැති තරම්. කිසිම ഘോഷාවක් නැති තරම්. ගැඹුරු මුහුද. එහෙමනම් අපේ හිතෙත් ඔන්න ඔය වගේ ස්වභාවයක් තියෙන බව බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. මජ්ජේ යතා සමුද්දස්ස ඌමිනෝ ජායති ඨිතෝ හෝති. බුදුරජාණන් වහන්සේ කියනවා මේ මුහුද මැද මහා සමුද්‍රයේ මැද ඒ රැලි නැතිව නතර වූ ස්වභාවයක්ද තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ උඩ යට යෑම් නැතිව නිශ්චල වූ හිත. ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ දෙන උපමාවල පුදුමාකාර ගැඹුරක් තියෙනවා. එතකොට යෝගාවචරයේක් මේ භාගතුන් වහන්සේ සරණ ගිහිල්ලා එහෙනම් උන්වහන්සේ ගමන් කරපු මැදමාවතේම තමයි අපිත් ගමන් කරන්න තියෙන්නේ. ඒ මධ්‍යම ප්‍රතිපදාව තමයි අපිත් තෝරගන්න තියෙන්නේ. එතකොට අපේ හිතේ යම්කිසි නිස්කලංක ගතියක්, උපාදාන වලින් තොර ගතියක්, කොහේවත් අරමුණක් අල්ලගත්තේ නැති ගතියක් තියෙනවා නම් අන්නේ தත්ත්වය අපි ප්‍රගුණ කරන්න අවශ්‍යයි. එතකොට ඒ தත්ත්වය ප්‍රගුණ කරද්දී දඟලලා හරියන්නේ නැහැ. හිතට පොඩි විවේකයක් දෙන්නත් අවශ්‍යයි. ඒ වීරය එක්තරාන්දමකින් සමබර කරලා තමයි ගමන යන්න වෙන්නේ. එතකොට තමයි හිත එයාට උමනා නම් ගිහිල්ලා ආයෙත් කොහේ හරි ඇලෙන්නේ. එතකොට තමයි සතියෙන් පෙන්නලා දෙන්නේ. එතකොට තමයි එහෙමනම් ප්‍රඥාව පාවිච්චි කළා
නැවතත් හිත නිදහස් කරගන්න පුළුවන්කමක් සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ දීපු තවත් උපමාවක් තියෙනවා. මෙන්න මේ සතිමත් බව කියන එක හරියට නිකන් ඒ හඹාගෙන එන ගලාගෙන ඒ සැඩපහරකට යොදපු නැත්නම් බැඳපු බැම්මක් වගේ. දැන් ඔන්න ඔක්කොම මේ සැඩපහර එතන එකතු වෙලා තියෙනවා. කෙලස් ටික ඔන්න නිකන් එකතු වෙලා තියෙනවා. දැන් මේ අත් දකින්නවා දැන් ඒ தත්ත්වෙ පේනවා. ඊට පස්සේ ප්‍රඥාව පාවිච්චි කළා තමයි ඒක වියලවා හරින්නේ. ඒ කියන්නේ විවිධාකාර කෙලෙස් හිතේ පහළ වෙද්දී සතිමත් බවෙන් ඒක පෙන්වලා දෙනවා. පෙන්නුවාට පස්සේ ප්‍රඥාව පාවිච්චි කරලා හිත නැවතත් නිදහස් කරගන්නවා. නිකෙලස් කරගන්නවා. ඉතින් එහෙමනම් මේ කටයුත්ත අපිට දීර්ඝකාලීන වශයෙන් කරන්න වේවි. කලබල වුණා කියලා කෙලස් ටික ඉක්මනට ඉවර වෙයි කියලා හිතන්න අමාරුයි. දවසක ප්‍රතිපදාවක් හරහා කතරම් දුරට කෙලස් ඉවත් වෙලා තියෙනවද? කෙලස් ඡය වෙලා තියෙනවද කියලා මනින්න අමාරුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දෙන උපමා අතිශය ගැඹුරුයි. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ කියනවා හරියට නිකන් දවස පුරා දර කපන මිනිස්සෙක් ඒ තමන්ගේ අතේ ඇතිල්ලීම නිසා තමන් පාවිච්චි කරපු ඒ ආයුධයක පොරවක ඒ මිට කොයිතරම් දුරට ගෙවිලා තියෙනවද කියලා නිශ්චය කරන්න බෑ. එයාගේ අතට ඇතිල්ලෙනවා මේ මිට. නැවත නැවතත් ඇතිල්ලෙනවා. හැබැයි ඉතින් මනින්න බෑ මේ දවස පුරා අතේ ඇතිල්ලීම නිසා කතරම් දුරට මේ පොරවේ මිට ගෙවිලාද කියලා. හැබැයි මෙයා අවුරුදු ගාණක් තිස්සේ මේ රාජකාරියේ නිරත වෙනකොට යම් දවසක හොඳටම නිරීක්ෂණය කරනවා මේ මිට දැනට නම් හොඳටම ගෙවිලා. තවදුරටත් මේ පොරව පාවිච්චි කරන්න බෑ. මේකට අලුත් මිටක් ගහන්න ඕනේ. දැන් එතකොට අන්න මේ තැනත්තා දන්නවා මේක මේ අද ඊයේ වෙච්ච එකක් නෙමෙයි. කාලාන්තරයක් තිස්සේ මම මේ රැකියාවේ නිරත වුණා. හැමදාම මේ පොරව මිට අතට ඇතිල්ලුණා. ඒ ඇතිල්ලීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි දැන් මේ මිට හොඳටම ගෙවිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියන ඔන්න ඔය වගේ තමයි කියලා අපි එදිනදා මේ කරගෙන යන භාවනා කටයුත්තේදී අපේ හිතේ තියෙන කෙලෙස් වල දුරවන් වීම. ඒ කෙලෙස් වල ෂේ වී යාම, දුර්වල වීම. එවනම් අපි කලබල වුණා කියලා මේක ෂේ වෙන්නෙත් නැහැ. අපි නතර වුණා කියලා අයින් වෙන්නෙත් නැහැ. ඉතින් එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ මේ දේවතාවට දෙන උත්තරය ඊටාම ගැඹුරුයි කියන්න පුළුවන්. මුළු ප්‍රතිපදාවම හකුලුවා දක්වලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ නිසයි මේ දේවතාවා බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා මුඛයෙන් කියන්නේ චිරස්සං වත පස්සාමි බ්‍රාහ්මණං පරිනිබ්බුතං අපතිට්ඨං අනායුහං තින්නම් ලෝකේ විසක්තිකං. මම මේ හුඟා කාලයකට පස්සේ තමයි දැක්කේ පිහිටන්නෙත් නැතිව අනවශ්‍ය විදිහට දඟලන්නේ වෑයම් කරන්නෙත් නැතිව මේ තෘෂ්ණාව තරණය කරපු බ්‍රාහ්මණෙක් මේ ලෝකේ හුඟා කාලාන්තරයට පස්සේ තමයි මම අද දැක්කේ කියලා මේ දේවතාවා ස්තුති පූර්වකව බුදුරජාණන් වහන්සේට කතා කරනවා. ඉතින් ඒ අනුව අපිට තේරෙනවා මේ දීලා තියෙන ක්‍රමවේදය මේ බුදුරජාණන් වහන්සේ අනුගමනය කරලා තියෙන ප්‍රතිපදාව බොහොම සීරුමාරුවෙන් ගත යුතු දෙයක්. අපි ඕනට වඩා දඟලන්න ගියොත් එහෙම ඒක කරගන්නත් බැරි වෙනවා. අපි හිතමු අපි සීලය ඕනට වඩා අල්ලන්න ගියොත් ඒත් වැඩේ කරගන්න බැරි වෙනවා. එහෙම නැත්නම් අපි සමාධිය ඕනට වඩා අල්ලන්න ගියොත් ඒත් වැඩේ කරගන්න බැරි වෙනවා. අපි ඕනට වඩා ප්‍රඥාව අල්ලන්න ගියොත් ඒත් වැඩේ කරගන්න බැරි වෙනවා. හැබැයි අපි සිල් රකින්න නැතුව මේක කරන්නත් බෑ. සමාධියක් දිනු කරගන්න නැතිව මේ වැඩේ කරන්නත් බෑ. ප්‍රඥාව දිනු කරන්න නැතිව මේ වැඩේ කරන්නත් බෑ. එහෙනම් මහා පුදුම ප්‍රතිපදාවක් ආශ්චර්යමත් ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඉතින් තවත් සූත්‍රවලදී මේ ප්‍රතිපදාව තව කලෙලියට ඇවිල්ලා තියෙනවා. මොකද්ද මේ කියන ප්‍රතිපදාව කියලා එකක්වත් අල්ලගන්නෙත් නැතිව ඒ වගේමයි ඒකේ ප්‍රයෝජනේ සලකලා ඒකේ ප්‍රායෝගික වටිනාකම තේරුම් අරගෙන ඒක පාවිච්චි කරමින් යන ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. එකක් අනෙකට උපකාර වෙනවා. ඉදන් නිසා ඉදන් පජහත කියලා කියනවා. මේක පාවිච්චි කළා මේ අතහරිනවා. මේ පාවිච්චි කළා මේ අතහරිනවා. ඒතකොට මේ විදිහට ගොරෝසු තැන ඉඳන් සියුම් තැනට යන ගතිය. ගොරෝසු තැනින් සියුම් තැන දක්වා අරගෙන යන ගතිය. මේ ප්‍රතිපදාව තුළ බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙනවා. ඒ නිසා මේ මුළු ධහමේම ධර්ම රත්නයේම ඒ ඕපනයික ගුණය
බුදුරජාන් වහන්සේ මතු කළා පෙන්ලා දීලා තියෙනවා. එකක්වත් තියෙන්නේ අල්ලගන්න නෙමෙයි. හැබැයි ඒ එකක්වත් නැතුව ගමන යන්නත් බෑ. ඉතින් එහෙමනම් බොහොම ප්‍රායෝගිකව ඒ සියල්ල උපයෝගී කරගනිමින් ඒ එකකවත් නතර වෙන්නෙත් නැතුව ඊළඟ මට්ටම් දක්වා අපේ හිත ටික ටික සියුම් කරගෙන දියුණු කරගෙන යා යුතු මධ්‍යම ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් අපිත් මේ කරුණු කාරණා හොඳින් තේරුම් අරගෙන කලබල වෙන්නෙත් නැතුව අනවශ්‍ය විදිහට දඟලන්නෙත් නැතුව ඒ වගේම වැඩේ කරන්නේ නැතුව කම්මැලි වෙලා පසුගාමී වෙලා වැඩේ අතහැරලා දාලා කාමසුකල්ලිකාන යෝගේම නැවතිලා නතර වෙන්නෙත් නැතුව මේ බුදුරජාන් වහන්සේ පෙන්නන මධ්‍යම ප්‍රතිපදාවෙන් අපි තුලත් නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට අද දින ධර්ම දේශනාව මඟ පෙන්වීමක් වේවා දිරිගැන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, කාට හරි අද ධර්ම දේශනාව සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අද වැඩසටහන સમાપ્ત කරන්න පුළුවන්. සාදු 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 අප්‍රමාණ පින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහෝමත් පින් කුසලත්පත් වේවා. උතුම් නිවනින් නිවී සැනසීම පිණිසම මේ සියලු පින් ඔබ වහන්සේට හේතු වාසනා වේවා. පින්වතුන්ට දැන් අවස්ථාව තිබෙනවා ගැටලු තිබේ නම් මයික්‍රොෆෝන් එක මියුට් කරලා ස්වාමීන් වහන්සේගෙන් අසා දැන ගැනීම පිණිස. කතා කරන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා නම්. චන්ද්‍රිකා මහත්මිය ඔබගේ ප්‍රශ්නය යොමු කරන්න පුළුවන් දැන්. කරුණාකර ප්‍රශ්න තිබේ නම් යොමු කරන්න. දැන් මම හිතන්නේ එක්කෙනෙක් අත උස්සලා තියෙනවා, හැබැයි ප්‍රශ්නයක් යොමු වෙන්නේ නැහැ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඔබ වහන්සේ කියලා දුන්නු විදිහට දැන් ස්වාමීන් වහන්සේ සිතිවිලි සියල්ලත් සංසිඳිලා තියෙන වෙලාවක අපිට වෙන වමනාවෙන් වේදනාව මොනවද වේදනාවල් තියෙන්නේ කියන එක වමනාවෙන් බැලීම සුදුසුද මගේ ප්‍රශ්නය. අනිත් එක ස්වාමීන් වහන්සේ දැන් වේදනාවන් කියන්නේ අපි මම මේ ඉස්සෙල්ලා ඔබ වහන්සේගේ ධර්මදේශනාවකදී අහලා තියෙනවා අතට අතක් ගෑවිලා තියෙන එක එතන ස්පර්ශය ගැන එතන වේදනාව කකුල් මේ දෙපැත්තට විහිදිලා මේ අකුලලා තියෙන අවස්ථාවේදී එතනින් ලැබෙන වේදනාව එතනින් දැනෙන සීතල උණුසුම ඒක ගැන හිතන එක අපි බලෙන් කළ යුතුද ඔය වගේ අවස්ථාවක ස්වාමීන් වහන්සේ? ඒක තමයි. දැන් අපි ඒ ඉන්න මට්ටම අනුව තමයි උත්තරේ දෙන්න වෙන්නේ. මුලදී අපිට ඒ වගේ අරමුණක් එක්ක තමයි සිහිය පවත්වන්නේ. ඒ කියන්නේ එක අතක් මත එක අතක් තියෙනකොට ඒ අතක බර අනිත් අතට දැනෙනවා. නැත්නම් උණුසුම සිසිලස දැනෙනවා. ඒත් ඒ දිහා අපි බලලා හිතට හොඳට ඒ తত্ত্বය තේරුම් ගන්න ඉඩ සලස්සනවා. දැන් මුලදී අපි ධාතු මනසිකාරයක් වගේ භාවනාවක් වඩනකොට ඔය වගේ ධාතු ලක්ෂණ හඳුනා ගැනීම සඳහා යම් උත්සාහයක යෙදෙන්න අවශ්‍යයි. දැන් එතකොට තමයි පොඩ තේරෙන්න ගන්නේ මෙතන උණුසුමක් තියෙනවා නැත්නම් මෙතන බර ගතියක් තියෙනවා මෙතන ඇතිල්ලෙන ගතියක් තියෙනවා මෙතන චලනය වෙන ස්වභාවයක් තියෙනවා කියලා අන්න අපිට තේරෙන්න ගන්නවා. දැන් එතකොට තවදුරටත් ඒකේ යෙදෙන්න. මෙතන තියෙන්නේ මේ තනි උණුසුමක් නෙමෙයි උණුසුම් රාශියක්. උණුසුම් ගති ලක්ෂණ රාශියක්. මේ තනි වේදනාවක් නෙමෙයි වේදනා සමූහයක්. කියලා අන්න තව අපේ හිතේ සම්පජඤ්ඤය දිනු වෙන්න තමයි කෙනෙකුට වැටහෙන්නේ. එතකොට අපිට තේරෙනවා දැන් මේ ගමනක් යනවා. ඒ කටයුත්තේ නිරත වෙනවා. ඒක තව ඉස්සරහට යනකොට තමයි එයාට හොඳට මේ අරමුණු වල තියෙන යථා ස්වභාවය තේරෙන්න ගන්න. මේවා මේ මට ඕන වෙලාවට පහළ වෙන්නේ නැහැ. මට ඕන තරම් මේවා තියෙන්නේත් නැහැ. මේවා මම කැමති වුණත් අකමැති වුණත් ඒගොල්ලන්ට උවමනා විදිහට තමයි හැසිරෙන්නේ.
බොහෝම ෂණ බංගුරයි. ඇති වෙලා නැති වෙලා යනවා. නිරන්තරයෙන්ම මේ ඇතිවීම නැතිවීම ස්වභාවයෙන් පෙළෙනවා. කියලා අන්න අර ත්‍රිලක්ෂණය පොඩ මේ කෙනෙකුට වැටහෙන්න පටන් ගන්න මේ නිරීක්ෂණය හරහා. ඒ නිසා මේ මෑනියෝ කියන ඔය මුලදී අපි අරමුණු හොඳින් තේරුම් ගැනීම, ඒවැයේ ස්වභාවය වටහා ගැනීම, ඒවැයේ සිද්ධ වෙන චර්යාවන් හොඳින් හඳුනා ගැනීම අතිශය වැදගත්. දැන් එහෙම කටයුතු කරද්දි තමයි අර හිතේ ප්‍රඥාවක් වැඩෙන්නේ. මොකද අස්පනා අපිට වැඩෙන ප්‍රඥාවක් ඒක. ප්‍රත්‍යක්ෂ නුවණක් ඒක. ඒක මේ පොතෙන් බලලා මේ ඇති කරගන්න නුවණක් නෙමෙයි. තමන්ගේ කියාගත්ත කය දිහාම බලබලා තමයි මේ ප්‍රඥාව වඩන්නේ. දැන් එහෙම මට්ටමක් දිනු වෙවි යනකොට තමයි ඒ හිත ඒ අරමුණු ටික අයින් කළා දාලා. නැත්තම් දැන් මේ අරමුණු ටික නිකන් බොඳ වෙලා වගේ යනවා, වැය වෙලා වගේ යනවා. ඒවැ තිබිච්ච ඒ රේඛා මෙකිලා යනවා. ඒවෙන් හිත පොඩ අයින් වෙනවා. ඔන්න අර ප්‍රතිපදාවේ තව මට්ටමක්. දැන් මෙතෙන්දී අපි දඟලන්න ගිහිල්ලා ආයෙත් හිත ගෙනිහිල්ලා ඒ අරමුණේ යොදන්න ගත්තොත් අන්න වැරදි. එහෙම නැත්නම් මෙතෙන්දී හිත නින්දර වට ගත්තොත් ඒත් වැරදි. ඒතර මෙතෙන් දැන් දකිමින් යනවා. දැන් මේ අපි ආපු ගමනක් තියෙනවනේ. එක පාට මෙතෙන්ට එනවා නෙමෙයි. කලින් ඒ ඔක්කොම විස්තර ටික පැහැදිලිව දැකගත්තා. නැත්නම් මුලින්ම එච්චර පැහැදිලිව තිබුණ නැහැ. ටික පැහැදිලි වුණා. ටික අලුතෙන් ඒ ධාතු ලක්ෂණ පෙනුණා. ඊට පස්සේ ඒ ධාතු ලක්ෂණ වල වෙනස් වීම ටික හොඳට දැකගත්තා. නිරන්තරයෙන්ම දැන් හැම එකක්ම වෙනස් වෙනවා. දැන් ඉතින් ලක්ෂණ වෙන් වශයෙන් දැක ගන්නත් බෑ. එච්චරට දැන් මේවා වෙනස් වෙනවා. දැන් එතකොට ඔක්කොම නිකන් හරියට නිකන් අර ගොජයක් බවට පත් වෙලා, ෆ්ලක්ස් එකක් බවට පත් වෙලා. ඔන්න දැන් අපි යන මාර්ගයක් තියෙනවා. ඊට පස්සේ තමයි ඔන්න හිත තව මේවෙන් ඉවත් වීමක්, ඒවා නිකන් ඈතට යෑමක්, ඒවැයේ රස මැකී යාමක්, රේඛා මැකී යාමක්, වෙන් වශයෙන් දැක ගන්න නොහැකි වීමක්. මෙන්න මේ වගේ යම් සතුහුම් කණු පහු කරලා තමයි ඊට පස්සේ අන්න හිත මේවා අතහැරලා දාලා අයින් වීමක්, නිදහස් වීමක් යෝගාවචරයක් අත්දකින්නේ. ඒ නිසා කියන්න තියෙන්නේ අපි මුලදී මේ වගේ අරමුණු සහිතව අරමුණු දිහා හොඳින් නිරීක්ෂණය කරමින් වැඩි යුතු භාවනාවක් තියෙනවා. හැබැයි ඉතින් ඊට පස්සේ ඒ කමඨහන සුද්ධ කරගෙන යන පාර නිවැරදි බව තේරුම් අරගෙන ඉස්සරහට යා යුතු ගමනකුත් තියෙනවා. ස්වාමීන් වහන්සේ පැහැදිලි. ස්වාමීන් වහන්සේ දැන් ආශ්වාස ප්‍රශ්වාස සංසිඳිලා බොහෝ වෙලා ඉන්න අවස්ථාවේදී එතකොට වහන්සේ කියනවා සමාධියකට යන්න කලින් සිතිවිලි දෙස බලන්න, සිතිවිලි වල ස්වභාවය බලන්න, රාග ද්වේෂ සිතිවිලි තියෙනවාද ඒ සිතිවිලි දිහා බලන්න කියලා. දැන් මෙන්න මේ අවස්ථාවද මම මේ කියන අවස්ථාව කියන එක පොඩ්ඩක් දැනගන්න ඕන හම්දුවනේ. මේ මට වෙන්නේ ආශ්වාස ප්‍රශ්වාස ගෙවිලා ඉක්මනින්ම ආශ්වාස ප්‍රශ්වාස ගෙවිලා ඉන්න පුළුවන්. මට සමාධියකට යනවද මෙතනින් ඉන්හාට තද සමාධියකට නොයා අර උන්වහන්සේ කියන විදිහට සිතිවිලි දෙස බැලීමක්, වේදනාව දෙස බැලීමක් කියන අන්න පෙර අවස්ථාවට පත් කරගන්න මේ කොහොමද කියන එක එතන. ඔව්. දැන් මෙතෙන්දී හිත නින්දට වට ගන්නේ නැතිව ඔය තත්ත්වයේ ඉන්න පුළුවන්කම තියනවද? තියෙනවා හම්බුනේ. මේ මට අනිත් පැත්තෙන් කියන්න සක්මන එහෙමත් කරනවද? සක්මනක් කරනවා ස්වාමීන් වහන්සේ. ඒකේ අත්දැකීම් කොහමද? සක්මන කරනකොට සක්මන මම මුලදී පොඩ්ඩක් වරද්දගත්තා. මම මෙනෙහි කිරීම ටිකක් වැඩිපුර කරා. මම ඊට පස්සේ තේරුම් ගත්තා මෙනෙහි කිරීම වැඩිපුර කරන්න අවශ්‍ය නැහැ. මෙනෙහි කිරීම මුලින් ටිකක් කරලා ඊට පස්සේ පාද දෙස බැලීම පමණයි කරන්න ඕන කියලා. රළු ස්වභාවය සහ සිනිඳු ස්වභාවය බැලීම, ඒ වගේ ලක්ෂණ බැලීම කියලා. මට ඒකේ එහෙම ගොඩක් දුරට බලාගෙන යන්න පුළුවන්. සිතිවිලි ඉඳලා හිටලා යන අවස්ථා තියෙනවා. සිතිවිලි දෙසත් සමහර වෙලාවට බැලීමක් වගේ දෙයක් වෙනවා. සිතිවිලි නැතිව ඒ ගමන් මාර්ගය සිතිවිලි වරින් තොරව පාදයේ දෙසම බලාගෙන ඒ ගමන් මාර්ගය සක්මන් කරන්න පුළුවන් වාර ගණන බොහොමයි. හොඳයි. එතකොට ඒ දැන් සිතිවිලි වලින් තොරව දැන් ඔය පාදයේ දැනෙන විවිධ ලක්ෂණ මොන වගේද හැසිරෙන්නේ කියලා හොඳින් තේරුම් ගන්න. දැන් තද ගති දැනෙනවා, සුළු මොහොතකින් නැති වෙලා යනවා.
උණුසුම් ගති දැනෙනවා සුළු මොහොතකින් දැත වෙලා යනවා. නැත්නම් පාද චලනය වෙනවා මේ චලන රාශියක් මෙතන තියෙනවා. දැන් මේවා අර සියුම්ම දැකීම තමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. ඒකට තමයි අර නිකන් කැඩි කැඩි දැක ගැනීමක් නැත්නම් එක ගුලියට දැකීමක් නෙමෙයි මේවා වෙන් වෙන් වශයෙන් දැක ගැනීමක්. ඒ සඳහා තමයි අපිට සම්පජඤ්ඤයක් අවශ්‍ය වෙන්නේ. දෙක තියෙන නැත්නම් අපිට මුලින් තියෙන ඝන සංඥාවක් නේ අහලා ඇති නේද මේ කාරණා ටික. දැන් අපිට මුලින් අහුවෙන්නේ නිකන් ඝන සංඥාවක්. මම ඇවිදිනවා, මගේ කය ඇවිදිනවා, මේ පාදය එසවෙනවා. එහෙම තමයි අපිට අහුවෙන්නේ. හැබැයි ටික ටික අපි සියුම්ම බලන්න සතිය තීව්‍ර වෙන්න තමයි මෙතන තියෙන ඒ සියුම් පැති විවිධ ධාතු ලක්ෂණ අපිට කෙනෙකුට වැටහෙන්නේ. එතකොට යාට තේරෙනවා මෙතන මේ කරන කෙනෙක් මමෙක් සත්‍ය පුජ්‍යලෙක් නෙවෙයි මෙතන මේ ධාතු රාශියක් ධාතු ක්‍රියාකාරීත්වයක් කියන අන්නේ අවබෝධය පොඩ දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම දෙයක් තමයි එතකොට ඉඳගෙනත් කරන්න තියෙන්නේ ආනාපාන සතිය අර විදියට සංසිඳුණා නම් Tamanට විශේෂ යමක් දැනෙනවා නම් ඒක දිහා බලන්න. ඒ කියන්නේ අපි තුමු වේදනාවක් දැනෙනවා නම් බැලුවට කමක් නැහැ. හිතේ සංඥාවක් එනවා නම් බැලුවට කමක් නැහැ. ඒක දිහා මධ්‍යස්තව බලලා යන්න දෙන්නයි තියෙන්නේ. වේදනාවක් දැනෙනවා නම් තේරුම් අරගෙන යන්න දෙන්නයි තියෙන්නේ. ඒ වගේමයි මෙතෙන්දී අර දැඩි වීරයක් යොදන්න නැතිව හිත අධික සමාධියක යොදවන්න නැතුව හිත නිකන් මතු පිටට ගන්න උත්සාහන්ත වෙන. කියන්නේ සමාධිය පොඩ්ඩක් බුරුල් කරලා බලන්න. එතකොට මොකද්ද හිතට වෙන්නේ? එතකොට ඔන්න සිතුවිලි එන්න පුළුවන්. වීර ටිකක් ලිහිල් කරලා බලනවා. එතකොට ඔන්න ආයෙ සිතට සිතුවිලි එනවා. එතකොට අන්න සිතුවිලි වල මේ එන යන ස්වභාවයත් හඳුනා ගන්නවා. ආයෙ සිතුවිල්ලක් ආවා ඔන්න ගියා. ආයෙ එකක් ආවා ආයෙත් ගියා. එතකොට අන්න ඒ ටික ගියාට පස්සේ ආයෙත් නිකන් සමනය වීමක් තියෙනවා. ආයෙත් පොඩ්ඩක් හිත නිකන් වීර ලිහිල් කරලා බලනවා. එයාට කැමති විදිහට ඉන්න දීලා බලනවා. ආයෙත් ඔන්න හිත එහෙම යනවා. තේරුම් ගන්නවා අතහරිනවා. එතකොට ඒකාතකින් අපි ඒ චිත්තානුපස්සනාව හරහා අපි තුල ප්‍රඥාවක් වඩනවා. ආපු කායानुපස්සනාව පාරක් තියෙනවා, වේදනානුපස්සනාවක් හරහා ඕනනම් ඇවිල්ලා තියෙනවා. දැන් ඊට පස්සේ හිතටත් ඒ පැමිණෙන සිතුවිලි දිහාත් බොහොම මධ්‍යස්තව දකිමින් ඒවට යන්න ඉඩ හරිමින් ඒවැය තියෙන ගති ලක්ෂණ තේරුම් ගනිමින් වාසය කරනවා. එතකොටත් අන්න ප්‍රඥාවක් දියුණු කරගන්න අවස්ථාවක් තියෙනවා. හොඳයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. බොහොමසිට ගොඩාක් කීකී. හොඳයි. තෙරුවන් සරණයි. දෙවිකාරපේ සමහත්ය. ඔබ අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් මට ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුණා. ඉස්සෙල්ලා ප්‍රශ්නේ අහපු මේ නෝනම් මහත්මිය හින්දා. එතකොට දැන් සක්මනේදී ධාතු ගුණ හොඳට දැනෙනවා. දැන් ඇවිදගෙන යනකොට. එතකොට ඒ වුණාට මහා ලොකු සැහැල්ලුවක් නම් ඇඟට දැනෙන්නේ නැහැ. හරි. ඒ ගැන දැන් මේ ඇඟ කොහොමද ඉතින් කිලෝ ගාණක් බරයිනේ නේද? එහෙම. දැන් ඒ කියන්නේ හිතේ සැහැල්ලුවක් තියනවාද? ඒ කියන්නේ දැන් සැහැල්ලුවක් තියෙනවා. ඒ කියන්නේ සිතුවිලි වල අඩුවීමක්, හිත එහෙම හේදුවන ගතිය අඩුවීමක්, ඇතුලේ කතාව අඩුවීමක් එහෙම දැනෙනවද? ගොඩක් එහෙම දැනෙනවා ස්වාමී. හරි. එහෙමනම් යන විදිය හොඳයි. එහෙමනම් යන විදිය හොඳයි. මොකද අපිට ඒ කියන්නේ දැන් අර ඉඳගෙන කරන භාවනාවක තරම් පස්සද්ධියක් එන්නේ නැහැ සක්මනේදී. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ඔව්. ඒ ගැන ගැටලුවක් නැහැ. අවශ්‍ය වෙන්නේ ඒ කියන්නේ අර හිත තමන්ට තේරෙනවා නම් හිතේ අර ඉබාගාතේ යන ගතිය, අර එහෙට මෙහෙට යන ගතිය අඩු වෙලා හිත සංසුන් වෙන ගතියක් තියෙනවා නම් අරමුණ හොඳට විමසමින් ධාතු ලක්ෂණ හඳුනා ගනිමින් යන්න පුළුවන් ගතියක් තියෙනවා නම් ඒ කියන්නේ යන විදිය හොඳයි. එහෙම. එතකොට මේ පරයන්ක භාවනාවේදී දැන් ඔබ වහන්සේ කිව්වා මොකද හුස්ම සංසිඳුණාට පස්සේ ඒක දැනගන්නත් ඒක අපිට හිතකින් නේද ස්වාමින් වහන්සේ දැනෙන්නේ ඒ හුස්ම සංසිඳුණා කියන එක? ඔව්. අවධානයෙන් ඉන්නේ සතියෙන් තමයි පෙන්ලා දෙන්නේ. ඔව්. එතකොට මේ එහෙම දැනුණාට පස්සේ එන සිතුවිලි ගැන බලනකොට ඒක ද්වේෂයක්ද කියලා අඳුනාගත්ත හැටි ඒක නැති වෙනවා. එහෙම වෙලා සිතුවිලි ටික අඩු වේගන යනවා. හරි. අඩු වේගන ගියාම ඊට පස්සේ මේ කකුල් දෙක නිකන් මස් පෙරලෙනවා වගේ හරි අමාරු ගතියක් දැනෙනවා. ඒක දිගටම ඉඳගෙන ඉන්න බැරි එක. ඔය තත්ත්වය ඇති වෙන්නේ කොච්චර විතර වෙලාවක් ගියාට පස්සේද?
දැන් සිතුවිලි බලලා ඉවර වෙලා පැය විනාඩි 45ක් විතර වෙනකොට නිකන් ඒක වෙනවා. ඉන්න බැරි තත්ත්වයක් තරමට කකුල් දෙක වෙනවා. හරි. නෑ ඔය මට්ටමේදී නතර වෙන්නයි තියෙන්නේ. ඒ කියන්නේ අපි මේ දැන් අපේ හිතයි කයයි බොහොම සමබරව ගෙන යා යුතු ගමනක් තියෙනවා. දැන් මෙතෙන්දී අපේ විනාඩි 45ක් කියන්නේ ඉතින් සෑහෙන්න එක මිරියව්වේ ඉන්න පුළුවන් යම්කිසි මට්ටමක්නේ. මේ විනාඩි 45ක් ඉතින් ප්‍රමාණවත්. ඒ වෙනකොට ඒ කයෙන් ලැබෙන සහයෝගය ලැබෙන්නේ නැත්නම් දැනට ඒක නතර කරනවා. ඒ කියන්නේ අපේ පරයන්කය අවසන් කරනවා. ඊට පස්සේ ඉතින් ආයෙ සක්මනකට යනවා මොනවා හරි වෙන වැඩක සිහියෙන් යෙදෙනවා. ඊට පස්සේ ඒ කටයුත්ත ඉවරනාට පස්සේ ආයෙත් ඇවිල්ලා වාඩි වෙනවා. ඒ වගේ අර අපි කයේ සමබරතාවයත් පවත්වාගෙන යන්න ඕනේ. දැන් අපිට බෑ කය නිකන් දරදඬු කරගෙන දත් මිටි කාගෙන මං කොහොම හරි ඉන්නවා කියලා. එතකොට අන්න දඟලීම තමයි තියෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ කියන ඒ දඟලනවා කියන මට්ටම අනිවාර්යෙන් අපි එන්නේ එතෙන්ට තමයි. ඒ කියන්නේ අපිට පුදුම හදිස්සියක් තියෙනවා. අපි කය ගැන සලකන්නෙත් නෑ, කන්නේ බොන්නෙත් නෑ. අධික වීරයක් යොදනවා. කය ගැන කිසිම තැකීමක් නැතුව අපි භවනා කරන්න යනවා. ඉතින් එතකොට අවුල්. මොකද ඒ කියන්නේ මේ කය කියන්නේ ඉතින් කොහොමත් මේ බොහොම දුර්වල ශරීරයක් නේ අපි හැමෝටම තියෙන්නේ. එතකොට මේකත් බොහොම සීරු මාරුවෙන් අරගෙන යා යුතු ගමනක් තියෙනවා. විනාඩි 45ක විනාඩි 45ක් යනකම් කයෙන් සහයෝගය ලැබෙනවා නම් ඒක ප්‍රමාණවත්. ඊට පස්සේ ආයෙත් තව ටිකක් ඉඳලා සක්මනක් එහෙම කළා යම්කිසි ඉරියව් මාරුවකට ඇවිල්ලා ඊට පස්සේ ආයෙත් පටන් ගන්නවා. ආයෙත් මුල ඉඳලාම අර විදිහටම පටන් ගන්න ඕනේ. දැන් වෙලා තියෙන්නේ අපි භාවනාව පුහුණු කරන්න ඔය මට්ටමට ඉක්මනට එන්න ගන්නවා. ඒ කියන්නේ හිතේ සිතුවිලි බලන මට්ටම දැන් අපි තුමු මෑනියෝ කරන්නේ විනාඩි 40කට පස්සේ නම් කාලයක් යනකොට ඒක විනාඩි 30න් මේ වැඩේට අත තියන්න පුළුවන්. ඊට පස්සේ විනාඩි 20න් මේ වැඩේට අත තියන්න පුළුවන්. මොකද හුස්ම රැල්ල වාඩිනකොටම සෑහෙන දුරට සංසිඳිලා. වේදනාවන් සෑහෙන දුරට සංසිඳිලා. දැන් කෙලින්ම ඉක්මනට මෙතකොට හිත දිහා බලන්න අවස්ථාව සැලසෙනවා. ඒ වගේ භාවනාව දියුණු වෙනවා කියලා කියන්නේ ඒ අපේ අර සෑහෙන වේලාවකට පස්සේ ලැබපු අත්දැකීම ඉක්මනට ලබන්න පුළුවන් තත්ත්වයක් එන්නේ නැති වෙනවා. ඔව්. කොහොමද ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ අපි භාවනා කරගෙන යාමේදී අර ආනාපාන සති භාවනාවේ තීව්‍ර දාර්ශනික බාහිරව සමහර වෙලාවට හුස්ම රැල්ලක් සමග පඨවි ආපෝ තේජෝ වායු යනවා. දවසෙන්නේ නිතරම යනවා කියලා වගේ මනසට එනවා. ඒතකොට ඒක සත්‍යවත් භාවයේ රූපයකට වශයෙන් මේක දකින්න මට හරියටම ඔව් හුස්ම රැල්ලත් සමග භාවනා කරන යාමේදී ඔව් හුස්ම රැල්ලත් සමග අපිට සමහරවිට වෙනවා මේ යන්නේ හුස්ම රැල්ලත් එක්ක සතර මහා ධාතු නේද? මේ සතර මහා ධාතු ක්ෂණයක් පාසා ඇතිවී නැතිවී යන නේද? වගේ අර මේ නියමිත පියවරට වඩා බාහිර දේවල් සමහරවිට හිතට එනවා. හිතට එනවා කියන්නේ එහෙම දැන් මේ පොතේ තියෙන එකක් මතක් කර ගැනීම නෙමෙයි වැදගත් වෙන්නේ. Tamanට හැබැයි පේනවා නම් වැරදක් නැහැ. ඒ කියන්නේ දැන් හිතන්න දැන් ආනාපාන සතිය වඩනකොට ඒක ධාතු මනසිකාරයක දෘෂ්ටි කෝණයකින් වඩන්නත් පුළුවන්. බැරි නැහැ. ඒ කියන්නේ ආනාපාන සතිය විදිහට අපි මුලින් පටන් ගත්තා. හිතේ එකඟතාවයක් දියුණු කරගත්තා. ඊට පස්සේ අපි බලනවා මේ හුස්ම රැල්ලේ ස්වභාවය දිහා. ඔන්න උණුසුමක් දැනෙනවා, සිසිලසක් දැනෙනවා. ඒකේ තියෙන චලනය ඔන්න හොඳට ප්‍රකට වෙනවා. දැන් ඒතර මේ ධාතු ලක්ෂණ තමයි අපි මේ හුස්ම රැල්ල හරහා ප්‍රගුණ කරගන්නේ. නැත්නම් ප්‍රකට කරගන්නේ. ඉතින් ඒකේ වරදක් නැහැ. දැන් එතකොට නිකන් අස්පනා අපිට තේරෙනවනේ. දැන් මේ අපි හිතනවා නෙමෙයි, පොතේ එකක් මතක් කරනවා නෙමෙයි, Tamanටම දැනෙනවා මේකේ තියෙන උණුසුම. Tamanටම දැනෙනවා මේකේ තියෙන සිසිලස. Tamanටම දැනෙනවා මෙතන තියෙන නිකන් සියුම් ඇතිල්ලීමක්, රළු ගතියක්, වදින ගතියක්, නැත්නම් චලනය වීමක් Tamanටම දැනෙනවා. එහෙමනම් නිවැරදි. ඒකේ වැරද්දක් නැහැ. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. එහෙමනම් පින්වත්නි අද අපි ධර්ම දේශනාවකුත් කෙටි වේලාවක ධර්ම සාකච්ඡාවකුත් කෙරුණා. ඉතින් අද මේ වැඩසටහන සඳහා දායකත්වයේ සපයලා තියෙනවා. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ දරන්නේ එංගලන්තයේ පදිංචි ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ දායකයින් වන රෝහිත සහ අනෝමා සුබසිංහ පින්වත් දෙපළ විසින් එම දෙපළගේ මියගේ දෙමව්පියන්ට සහ සියලු දෙනා විසින් අද දින ධර්ම ශ්‍රවණයෙන් සහ සසර පුරාවට කරගත් සියලු පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සසර වසනාතුරා සුගතිගාමීව ඉපිද ඒ කියන්නේ අර මේ දෙදෙනාගේ දෙමව්පියන්ටත් අනිකුත් මේ සහභාගී වූ සියලු දෙනාමත් සසර වසනාතුරා සුගතිගාමීව ඉපද
කල්යාණ මිත්‍ර ඇසුර ලැබ කෙලවර අමා මහ නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි දේශකයන්න් වහන්සේත් ධර්ම ශ්‍රවණයෙන් දේශකයන්න් වහන්සේ ධර්ම දේශනෙනුත් ධර්ම සභාවේ සිටිය අනිකුත් සියලු දෙනා ධර්ම ශ්‍රවණේනුත් රැස් කරගත් සියලු කුසල් ස්වාමින් වහන්සේටද ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිකාරී මඩුගල්ලේ මහානාම හිමි සහ අපරැක්කේ ධම්මානන්ද හිමිටද මීතිරිගල නිස්සරණ වන සේනාසනයේ වැඩ සිටින භික්ෂූන් වහන්සේලාටද නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිසත් අමා මහ නිවන් සුව අවබෝධ කර ගැනීම පිණිසත් හේතු උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනාවකුත් තියෙනවා. ඒ වගේම ශාසන ආරක්ෂක සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවන්ට නිවන් දක්නාතුරු මේ පින් උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ නාලිකාවේ සහ ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ වූ අපවත් වී වදාළ පූජ්‍යපාද දරණාගම කුසල ධම්ම නායක මාහිම්පාණන් වහන්සේ පතන්නා වූ සම්මා සම්බුද්ධත්වයේ සුවසේ අවබෝධ කර ගැනීමට මේ සියලු කුසල් හේතුපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම අපවත් වී වදාළ සියලුම ස්වාමින් වහන්සේලාටද උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ රෝහිත සහ අනෝමා සුබසිංහ පින්වත් දෙපළටත් ධර්ම දේශනාව ශ්‍රවණය කළ සියලුම සදහවතුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ ධර්ම මාර්ගයේ වඩාගෙන වහවහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස මේ පුණ්‍ය කර්මයේ හේතු වේවා. ඒ වගේම අප සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය ඥාති මිතුරන්ද මේ පින් අනුමෝදන් වෙත්වා. කොවිඩ් වසංගතයෙන් දුක් විඳින සියලු ලෝකවාසීන් ඉක්මන් සුවය ලබත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අන්දමින් අද දවසේ ධර්ම දේශනාව අපි સમાપ્ત කරනවා. ඒ නිසා අපි සම්ප්‍රදාය අනුකූලව එත්තාවතා චාදී ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු. වහන්සේට අප්‍රමාණ පින් සිදු වේවා. තෙරුවන් සරණයි සෑම දිනකටම ලන්ඩන් බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වගේම ලෝකේ නම් විසින් මේ උතුම් පින්කම වෙනුවෙන් සහභාගී වී සිටින සහ මේ උතුම් පින්කමට පින් බලදායකත්වයේ දරන්නට යෙදුන සුපින්වත් රෝහිත සහ අනුමා සුබසිංහ දෙපළ වෙනුවෙන් ධර්ම කෘත්‍ය වේදීව පුණ්‍යානුමෝදනාව සිදු කිරීම සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පාද නමස්කාර කොට අවසර ඉල්ලා සිටිනවා. හැමදාමත් වගේම අපගේ කාරුණික ආරාධනාව පරිදි අප කෙරෙහි අනුකම්පාවෙන් භාවනාව පිළිබඳව ඉතා වටිනා ගැඹුරු කරුණු කාරණා පුරුදු පුහුණු කරන්නේ කෙසේද අප ජීවිතයට බහා ගලපා ගන්න කෙසේද කියලා පහදා දෙමින් අත්පත් කරගත්තා වූ උතුම් කුසලානුභාවයෙන්ද අප සියලු දෙනා ධර්ම ශ්‍රවණය කිරීමේ කුසල බලයෙන්ද ඔබ වහන්සේ අනන්ත සසර පටන් මේ මොහොත දක්වා සිදු කරන්නට යෙදුන සියලු උතුම් පුණ්‍ය කටයුතු වල කුසල මහිමයෙන්ද කුසලානුභාවයෙන්ද ඔබ වහන්සේට තවදුරටත් මේ උතුම් සම්බුදු සසුන වෙනුවෙන් උත්කෘෂ්ඨ මෙහෙවරක් කරන්න අවශ්‍ය කායික හා චිත්ත ශක්තිය ලබන්නටත් දෙවියෝද මේ පින් අනුමෝදන් වී දෙවියන්ගේ රැකවරණය හා ආශිර්වාදය ලබන්නටත් මෙන්ම වහවහ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිසත්
මේ භයංකර වූ සසර ගමන අවසනයේ උතුම් නිර්වාණ අවබෝධයෙන් සැනසෙන්නට මේ සියලු කුසල් උපනස්රය වේවා. ඔබ වහන්සේව මේ උතුම් සම්බුදු සසුනට දායාද කරන්නට යෙදුන පින්වත් දෙමාපියන්ට යහමඟ පෙන්වලා දුන්න ගෞරවනීය සංඝ පීතුරුන් වහන්සේලාට වගේම ආදරණීය ගුරු භවතුන්ට ඒ අයගේ ජීවිත ලෞකික හා ලෝකෝත්තර වශයෙන් සුඛිත මුදිත වන්නට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස සසර ගමන අවසන උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් වීම පිණිස අප කළ මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම ඒ අය නම් පරලෝසපත් වන්නට යෙදුන සියලු නැහිත මිතුරන්ගේ පරලොව ජීවිත සැපවත් සහ නිදුර භවයක් දෙදීම සියලු දුක් නිවාලමින් ඒ උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට අප කළ මේ සියලු පින් අනුමෝදන් කර සිටිනවා. අනුමෝදන් වෙත්වා. අප්‍රමාණ පින් සිදුවස්මයන් වහන්සේ සරණයි. හොඳයි. පෙරවන් සරණයි.